හරි. අපි පටන් ගමු. සියලුම දරුවන්ට ආයුබෝවන්. සුබ දවසක් වේවා. right. අපි ආරම්භ කරමු online paper number 3. හරිද? ප්‍රශ්න පත්‍ර අංක 3 online ක්‍රමයට සාකච්ඡා කරනවා. right. ඒකේ ප්‍රශ්න 10ක් MCQ තිබුණා. තව ප්‍රශ්න 3ක් රචනා ප්‍රශ්න පත්‍ර තිබුණා. එහෙනම් දරුවනේ අපි සම්බන්ධ වෙමු MCQ paper එකත් එක්ක MC කොටසත් එක්ක. ඒකේ අද රචනාව කියන්නේ කෙටි පිළිතුරු ලිවීමේ ප්‍රශ්න ටික ඇතුළත් වෙලා නැහැ. අපිට තියෙන තනිකර MCQ තමයි තියෙන්නේ. right. එහෙනම් ප්‍රශ්න අංක 1 ඉඳන් අපි ආරම්භ කරමු. පහත තොරතුරු සීමිත ලාල් සමාගමට අදාළ වේ. සීමිත ලාල් සමාගමට අදාළ තමයි තොරතුරු ලබා දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ සංශෝධනයේ පෙර බැංකු එතන එක මුදල් පාලන ගිණුමේ ශේෂය වෙන්න ඕනේ. මොකද බැංකු පොත කියන වචනේ දැන් වර්තමානයේ භාවිතා වෙන්නේ නැහැ. ඒක වෙන්න ඕනේ මුදල් පාලන ගිණුමේ ශේෂය. ඒක ටයිප් සෙටින් වල එඩිට් කරද්දී ඒක මාගේ හැරලා තියෙනවා. එහෙනම් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය තමයි එතනට එන්න ඕනේ. සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය වන්නේ. එහෙනම් ටක් ගාලා බලමු. බැංකු ප්‍රකාශනයේ ශේෂය තියලා තිනවා 15000යි. එහෙනම් අපිට මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. එකක් තමයි සංශෝධිත මුදල් පාලන ගිණුමක් ගහන්න. සසදුම් ප්‍රකාශයක් කටුවට ගහනවා. සසදුම් ප්‍රකාශය. ඒතර සසදුම් ප්‍රකාශයේ ශේෂය යටින් ඇවිල්ලා තියෙනවා කීයක්ද? යටින් ශේෂය ඇවිල්ලා තියෙනවා 15000ක්. right. අසමානතාවයට හේතු තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවුණු චෙක්. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවුණු චෙක් මොකද වෙන්න ඕනේ? අඩු කරන්න ඕනේ. කීයද අඩු කරන්න ඕනේ? 9000ක් අඩු වෙනවා. ඊටාම සරල ප්‍රශ්නයක්. ඊට පස්සේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවුණු චෙක්පත් එකතු කරනවා 6000ක්. නිත්‍ය නියෝග මොකද වෙන්නේ? 2000 රක්ෂණ වාරිකයේ බැර කරනවා. 2000 සංශෝධන මුදල් පාලනය කරනකොට බැර වෙන්න ඕනේ. ඊට පස්සේ ණයගැති රිජිප්‍රේෂණ තිබ්බොත් ඒක සංශෝධන මුදල් පාලන හර වෙනවා 4000යි. බැංකු අය කළ ගාස්තු 1000ක් තිබ්බොත් ඒක බැර වෙනවා සංශෝධන මුදල් පාලනය කරනකොට 1000යි. ඒතර මෙහෙම ගත්තාම යට ඉඳන් උඩට සුළු කරන්න පුළුවන්. මොකද 15000 කියලා අපිට උත්තරේ දීලා තියෙනවා බැංකු ප්‍රකාශයේ ශේෂය. එහෙනම් 9000ක් අඩු වෙලා තමයි 15000 වෙලා තියෙන්නේ. එහෙනම් උඩට යද්දි මොකද වෙන්නේ? එකතු වෙන්න ඕනේ 24000යි. ඒතර 6000ක් එකතු වෙලා තමයි 24000 වෙලා තියෙන්නේ. එහෙනම් උඩට යද්දි මොකද වෙන්නේ? අඩු වෙන්න ඕනේ. අඩු වේදද කියේ 18000යි. සංශෝධන මුදල් පාලනය කිරීමේ ශේෂය 18000යි. ඒ 18000 අපි ශේෂය පාගී ගදා ගන්නවා. එහෙනම් පාගේ බැරපැත්තට 18000යි. දැන් එතකොට බැරපැත්ත එකතු වෙනවා 21000ක්. 21000යි 21000. එකෙන් 4000ක් ගියාම මෙතන ශේෂය එනවා කීයද? 17000ක් එනවා. 17000ක් කියන උත්තරේ. 17000 කියන උත්තරේ කීයද? අංක 3. අංක 3. 17000 කියන උත්තරය අංක 3. කෙනෙක්ට පුළුවන් මේක මේ ආකාරයට කියන්නේ බැංකු සංශෝධන මුදල් පාලන කිරීමයි බැංකු සුදුම් ප්‍රකාශයයි දෙකක් හදනවා වෙනුවට ඔයාලට පුළුවන් එක ලේඛනයකින් ගන්න. මේවා අපි පන්ති කාමරේ කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මුදල් පාලන කිරීම සංශෝධනය නොකර අපිට පැවති ශේෂණ ගන්න තියෙන්නේ. එතකොට මේකේ අපිට අහන්නේ පැවති ශේෂණ නෙවෙයි. ව්‍යාපාරයේ සංශෝධනයට පෙර බැංකු ප්‍රතිශීෂය. බැංකු ප්‍රතිශීෂය ආරම්භ ශේෂණයනේ. එහෙනම් මේක ගන්න පුළුවන්. මේක ගන්න කොහොමද? සංශෝධිත ශේෂි ගත්තොත් මේක ගන්න බෑ. මෙතනින් අපිට සංශෝධිත ශේෂයක් එන්නේ නැහැ. මුදල් පාලන කිරීම සංශෝධනය නොකර අපිට මේක හදන්න පුළුවන්. එහෙනම් බැංකු සැසඳුම් ප්‍රකාශය හදනකොට මුදල් පාලන කිරීම සංශෝධනය නොකර හදන්නත් පුළුවන්. එහෙම හදනවා නම් සියලුම වැරදි ටික මේ සැසඳුම් ප්‍රකාශයට දාන්න ඕනේ. මම මේ අතිරේක දෙයක් කියා දෙන්නේ. right. එතකොට උඩට ගන්න පුළුවන් මුදල් පාලන කිරීමේ ශේෂය යටින් තියෙනවා බැංකු ප්‍රකාශයේ ශේෂය. ඒක අපිට දීලා තියෙනවා 15000යි කියලා. දැන් අපිට මුදල් පාලන කිරීමේ ශේෂය තමයි හොයන්න ඕනේ. දැන් බලමු මේ අර කියපු ඒවා තැන්පත් කරන නමුත් උපලබ්ධ නොවුණු චෙක්පත්. තැන්පත් කරන නමුත් උපලබ්ධ නොවුණු චෙක්පත් සාමාන්‍යයි. මොකද මුදල් පාලන කිරීමේ හර වෙලා තියෙන්නේ නමුත් බැංකුවේ හර වෙලා නැහැ. බැංකුවට බැර වෙලා නැහැ. එහෙනම් බැංකු ශේෂය අඩුයි. උඩ ශේෂය වැඩි නිසා අපි අඩු කරනවා. උපලබ්ධ නොවුණු චෙක්පත් අඩු කරනවා කීයද? 9000. අඩු කිරීම වල 9000. ඊට පස්සේ නිත්‍ය නිකුත් කළ චෙක්පත් තාම බැංකුවට ගවලා නැහැ. නිකුත් කළ චෙක්පත් එහෙනම් කොහොමද වෙන්නේ පුතේ? නිකුත් කළ චෙක්පත් එනවා අපි මුදල් පාලන කිරීමකට බැර කරලා තියෙන්නේ. මුදල් පාලන කිරීමකට බැර කරලා තියෙන්නේ. ඒතර මෙතන ශේෂය අඩුයි. හැබැයි වාණිජ බැංකුව තාම කියලා නැහැ. වාණිජ බැංකුවේ ශේෂය වැඩි. ඒතර මෙතන උඩ අඩු නිසා මොකද කරන්නේ? එකතු කරනවා. හැමතිස්සෙම මේ උඩට ගත්ත ශේෂයම තමයි හිතන්නේ. එකතු කරනවා කීයද? 6000.
ඊට පස්සේ නිත්‍ය නියෝග මත බැංකු ගාස්තු බැංකුව ගෙවලා බැංකුව ගෙවුවාම බැංකුවේ ශේෂය අඩුයි. මෙතන පල්ලෑ ශේෂය අඩුයි. පල්ලෑ ශේෂය අඩුයි කියන්නේ උඩ ශේෂය වැඩි කියන එක. උඩ වැඩි නම් මොකද කරන්නේ? උඩ වැඩි නම් අඩු කරන්න ඕනේ. එහෙනම් අඩු කරනවා නිත්‍ය නියෝග කීයද? 2000. ඊට පස්සේ ණයගැති රිජුප්‍රේෂණ බැංකුවට ලැබිලා තියෙන්නේ. ඒතර බැංකුවේ ශේෂය වැඩි. මෙතන බැංකුවේ ශේෂය වැඩි කියන්නේ පල්ලෑ ශේෂය වැඩි කියන එකේ තේරුම තමයි උඩ අඩුයි කියන එක. උඩ අඩු නම් මොකද කරන්නේ? උඩ අඩු නම් එකතු කරන්න පුළුවන්. එකතු කරන්න ණයගැති ප්‍රේෂණ එකතු කරනවා කීයද? 4000. ණයගැති ප්‍රේෂණ එකතු කරනවා 4000. ඒ වගේම බැංකුව අය කළ ගාස්තු කියන එක වාණිජ බැංකුව අඩු කළා තියෙනවා. බැංකුවේ ශේෂය අඩු වෙලා තියෙන්නේ. උඩ අඩුයි, පල්ලෙහා අඩුයි. බැංකුවේ ශේෂය අඩුයි. ඒතර පල්ලෙහා අඩුයි කියන්නේ උඩ වැඩි කියන එක. උඩ වැඩි නම් මොකද කරන්නේ? උඩ වැඩි නම් අඩු කරන්න. අඩු කරන්න 1000ක් නේද? 1000යි. දැන් නිකන් සුළු කරලා බලන්න උත්තර ටික. මෙතන 12000යි. යටේ ඉඳන් උඩට සුළු කරද්දී 12000ක් අඩු වෙලා තමයි 15000 වෙලා තියෙන්නේ. එහෙනම් උඩට යද්දි මොකද වෙන්නේ? එකතු වෙන්න ඕනේ. කීයද? උඩට යද්දි එකතු වෙද්දි 27000ක් එනවා. මේ 10000ක් එකතු වෙලා තමයි 27000 වෙලා තියෙන්නේ. උඩට යද්දි අඩු වෙනවා. 17000යි. ඔයාට ඕන නම් මේ ක්‍රමේ සංසෝත මුදල් පාලන ක්‍රමයක් ගහලා හදන්නත් පුළුවන්, නැතුව හදන්නත් පුළුවන්. ක්‍රම දෙකටම එකම උත්තරේ එන්නේ. එකම උත්තරේ එන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ක්‍රම දෙකටම එන්නේ එකම උත්තරේ. හරිද? ඒතර ඔයාට කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ සංශෝධනය නොකර හදපු එක මේ සංශෝධනය කරලා හදපු. සංශෝධනය කරලා හදුවොත් අපි තුලනය කරලා උඩට ගන්න. ඒතර මේ අවස්ථාවේ තුලනය කිරීම වැඩි. හරි එකතු කිරීම අඩු කිරීම ටිකක් වැඩි වෙනවා. මේක එකපාර එකතු කිරීම අඩු කිරීම කරලා දාන්න පුළුවන්. කැමති ක්‍රමයක්. කොහොම හරි අන්තිම උත්තරේ ගන්න ඕනේ ඉතා කෙටි කාලයක් තුලදී. හරිද? විභාගයේදී අපි රචනා ප්‍රශ්න පත්‍රය ගත්තොත් අපි සාමාන්‍ය හදන්නේ සංශෝධනය කරලා හදන්නේ. විභාගයේදී ඉල්ලුවොත් විතරයි සංශෝධනය නොකර හදන්න කියලා කිව්වොත් විතරයි මේ ක්‍රමය භාවිත කරන්නේ. නැත්තම් රචනා ප්‍රශ්නික සාමාන්‍ය සංශෝධනය කරලා තමයි හදන්නේ. රයිට් මම යනවා ඉස්සරහට. ඇහෙන්නේ නැහැ නේ කියලා දාලා තියෙනවා දරුවෙක්. හැමෝටම ඇහෙන්නේ නැද්ද? දරුවෙක් දාලා තියෙනවා ඇහෙන්නේ නැහැ කියලා. හැමෝටම එහෙම ප්‍රශ්නයක් තියෙනවද? ඔව්. මයික්‍රොෆෝන් ස්පීකර් නෑ එහෙම ප්‍රශ්න නෑ. ඇහෙනවා සර්. හරි. එහෙනම් අර ඇහෙන්නේ නැහැ කිව්ව දරුවට මොනවද සිග්නල් ප්‍රශ්නයක් ඇත්තේ ඈ? හරි. අපි යමු. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක දෙකේදී සීමිත හිත හොඳ සමාගමේ අදාළ තොරතුරු පහක් දැක්වේ. හිත හොඳ සමාගමේ 2020-21 අවුරුද්දේ තොරතුරු දීලා තියෙනවා. මුළුවත්කම් දීලා තියෙනවා, මුළු වගකීම් තියෙනවා, හිමිකම තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? අතිරේක තොරතුරු දීලා තියෙනවා. වර්ෂය තුලදී මාසකට රුපියල් 25000කින් ගැන්ලි කරලා තියෙනවා. වර්ෂය තුලදී රුපියල් ලක්ෂයක් ලක්ෂ 10ක් නේද? ලක්ෂ 10ක් ප්‍රාග්ධනීය වශයෙන් යොදවා ඇත. මෙම සියලුම ගනුදෙනු නිසි පරිදි පොත්වල වාර්තා කරලා තියෙනවලු. අපෙන් අහනවා ලාභ. මේ ඇවිල්ලා තියෙන්නේ සුද්ධවත්කම් වෙනස් වීමකින් ලාභය ගන්න කිරීම. ඒ කියන්නේ ලාභ සමීකරණය කියන කොටසෙන් ඇවිල්ලා තියෙන්නේ. ලාභ සමීකරණය කොටසෙන් ඔයාලට පුළුවන් ගන්න උත්තරේ නේද? එතකොට බලන්න අපේ පිළිතුරු. එතකොට අපිට පිළිතුරු දීලා තියෙනවා අපිට ප්‍රශ්නේ ලාභය හොයා ගන්න නම් අපි දැනගන්න ඕන අනිවාර්යෙන්ම අවසාන දිනට සුද්ධවත්කම් ඍණ ආරම්භක දිනට සුද්ධවත්කම් එකතු කරන්න ඕනේ ගැනිලි අඩු කරන්න ඕනේ අමතර ප්‍රාග්ධනය. එහෙනම් අවසාන දිනට සුද්ධවත්කම් කීයද? ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ. අපි දන්නවා සුද්ධවත්කම් කියන්නේ වත්කම් වලින් වගකීම් ටික අඩු කරන්න. ඒතර වත්කම් වලින් වගකීම් ටික අඩු කරනවා නම් 8000න් අඩු කරනවා 3000ක්. එතකොට සුද්ධවත්කම් වෙනවා කීයද? 5000යි. ආරම්භක දිනට නම් සුද්ධවත්කම් දීලා දිනවා ගානේ. ආරම්භක දින සුද්ධවත්කම් කීයද කියන්නේ? 3000ක් කියලා කියනවා. ආරම්භක දින සුද්ධවත්කම් 3000යි. හිමිකම කියන්නේ සුද්ධවත්කමනේ. දීලා දිනවා ගානේ. එකතු කරනවා ගැනිලි. ගැනිලි එකතු කරද්දී 25 ගානේ 12ක්. අපි 10 වලින් 4 ඉඳලා 25 ගානේ 12ක්. 25 ගානේ 12ක් ගැනිලි දිනනවා. අවුරුද්ද තුල අමතර ප්‍රාග්ධනීය දිනවා 1000ක්. එහෙනම් ඍණ 1000යි. සුළු කරලා ගන්න උත්තරේ කො උත්තර දාන්න ඔයගොල්ලෝ. ඒතර මෙතන ඉන්නේ 2000යි 25 ඒවා 12ක් කියන්නේ කීයද? 25 ඒවා 10ක් කියන්නේ 2500 250යි 250ට ආයෙත් 50 කරනවා 300යි. 300ක් එනවා. ධන 300යි. කැල්කියුලේටර් සිරන කැලේ ගහන්න නිකන් කාලේ ගන්න ඕනේ නැහැ. ඒතකොට
2000 ධන 300 2300 1000 ගියාම 1300යි 1300යි බලන්න 1300ක ලාභයක් තියෙනවද කියලා උත්තර අංක 2 1200ක ලාභය තියෙනවා උත්තර අංක 2 right අපි යමු ඉදිරියට පහත තොරතුරු උපයෝග කරගෙන ප්‍රශ්න අංක 3 සහ 4ට තොරතුරු උත්තර සපයන්නලු right අපේ අහන්නේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 3 අහන්නේ ශේෂ පිරික්සුමේ වෙනසක් ඇති නොකරන ගනුදෙනු. ඒ කියන්නේ ශේෂ පිරික්සුම අසමාන වීමට හේතුවක් නොවන ගනුදෙනු. ශේෂ පිරික්සුම අසමාන වීමට හේතුවක් නොවන ගනුදෙනු තමයි අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ශේෂ පිරික්සුමේ සමානතාවයට බලපෑමක් ඇති නොකරන. ඒ කියන්නේ අවිනිශ්චිත කිරීමක් බිහි නොවන දේවල්. ඊළඟට දරුවෝ අහන්නේ වැරදි නිවැරදි කිරීමට පෙර පැවති ශේෂය, පැවති తත්වය. ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂ පිරික්සුමේ පැවති తත්වය. කියන්නේ ශේෂ පිරික්සුමේ පැවති తත්වය කියන්නේ අවිනිශ්චිත කිරීමේ මොකද වෙලා තියෙන්නේ? හර ශේෂයක්ද බැර ශේෂයක්ද? ඒ කියන්නේ පැවති తත්වය අහන්නේ අවිනිශ්චිත කිරීමේ ශේෂය නෙමෙයි. ඔන්න ඔතන වරද්ද ගන්න පුළුවන් ළමයි. පැවති తත්වය කියන්නේ අවිනිශ්චිත කිරීම හර පැත්ත වැඩිද, බැර පැත්ත වැඩිද මොකද වෙලා තියෙන්නේ කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ ඒක තීරණය වෙන්නේ ඉතින් අවිනිශ්චිත කිරීමේ ශේෂය අනුව තමයි. right බලමු එහෙනම් පුතේ. පළවෙනි එක අපිට දීලා තියෙනවා උත්තරාංක දාන්න පුළුවන් ඔයගොල්ලන්ට කරපුවාට දාන්න පුළුවන් උත්තර. පළවෙනි එකේ කියනවා 9000ක විකුණුම් ඉන්වොයිසියක් දෙවතාවක් පොත්වල වාර්තා කළා. විකුණුම් ඉන්වොයිසිය දෙවතාවක් පොත්වල වාර්තා කරා නම් විකුණුම් ඉන්වොයිසිය දෙවතාවක් පොත්වල වාර්තා කරා නම් ඒක කොයි වෙලේවක්වත් අපිට ශේෂ පිරික්සුම අසමාන වෙන්න හේතුවක් වෙන්නේ නැත. ඇයි? දෙවතාවම වාර්තා කරන නිසා න්‍යායරණු එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොයි වෙලේවක්වත්. නේද? right. ඊළඟට දරුවනේ ඊළඟට එතකොට ඒක ශේෂ පිරික්සුමේ අසමානතාවයට හේතුවක් වෙන්නේ නැහැ. එතකොට ඒක අපිට නොසලකා හරින්න පුළුවන් කෙලි. මොකද අපිට අහන්නේ ශේෂ පිරික්සුමේ වෙනසක් ශේෂ පිරික්සුමේ කෙරෙහි වෙනසක් ඇති නොකරන ගනුදෙනු. එතකොට ඒක ප්‍රශ්නාංක 3ට උත්තරේ වෙනවා. එතකොට A කියන එක එනවා ශේෂ පිරික්සුමේ අසමානතාවයක් ඇති වෙන්නේ නැහැ. B හතරවෙනි ප්‍රශ්නෙට ඒක හේතුවක් වෙන්නේ නැහැ. හතරවෙනි එකේ අහන්නේ ශේෂ පිරික්සුමේ වෙනසනේ අහන්නේ. වෙනස කිව්වහම ඒක බලපාන්නේ නැහැ. right. B ආපසු යවුම් 1500ක් ණය හිමි පාලන ගිණුමේ පමණක් සටහන් කළා. ණය හිමි පාලන ගිණුමේ විතරක් 1500 දාලා. ඒ කියන්නේ ආපසු යවුම් ගිණුමේ දාලාද? නෑ. ණය හිමි පාලන ගිණුමට හර කරලා. ආපසු යවුම් බැර කරලා නෑ. එහෙනම් ආපසු යවුම් බැර අවිනිශ්චිත හර. ඒක ශේෂ පිරික්සුම අසමාන වෙන්න බලපානවා. ඒතර ඒක අපේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. හැබැයි හතරවෙනි ප්‍රශ්නෙට ඒක ශේෂ පිරික්සුම අසමාන වෙන්න හේතුවක් වෙනවා. ඒක මොකද අවිනිශ්චිත ගිණුමට හර වෙනවා ආපසු යවුම් බැර. එහෙනම් අවිනිශ්චිත ගිණුමක් අපි කටුවට ගත්තා නම් අවිනිශ්චිත ගිණුමට හර වෙනවා 1500 ආපසු යවුම් කියලා. මොකද මට ශේෂ පිරික්සුමේ වෙනස හොයා ගන්න ඕනේ. ශේෂ පිරික්සුමේ වෙනස හර පැත්තෙන් හෝ බැර පැත්තෙන් එයි. ඒ නිසා අපි ශේෂ පිරික්සුමේ වෙනස හොයා ගන්න ඕන නිසා අපි ඒක අවිනිශ්චිත ගිණුමක් කටුවට ගහ ගන්නවා. right. ඊළඟට පුතේ ඊළඟට C 9500ක් හරපත් අඩුවෙන් සටහන් කර ඇත. 9500ක හරපත් අඩුවෙන් සටහන් කර ඇත. 9500ක හරපත් අඩුවෙන් සටහන් කරා නම් ඒක ශේෂ පිරික්සුම අසමාන වෙන්න හේතුවක්ද? නෑනේ. ඇයි? 9500ක හරපතක් අඩුවෙන් නම් සටහන් කරලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ. ආයක සටහන් කළත් නැත්නම් අපිට ශේෂ පිරික්සුමේ අසමානතාවයට හේතුවක් වෙන්නේ නෑ. ඇයි? හරපාදයක් හෝ බැරපාදයක් පොත්වල වාර්තා වෙලා නැහැ කොයි වෙලෙවක්වත්. සම්පූර්ණ ගණදෙනුවම ගැහැරලා. එහෙනම් ඒක හේතුවක්. ඒතර ඒක ශේෂ පිරික්සුම අසමාන වෙන්නේ නැහනේ. ශේෂ පිරික්සුම අසමාන වෙන්නේ නැත්නම් ඒක අපේ ප්‍රශ්නාංක 3 අහන එක. ප්‍රශ්නාංක 3 අහන්නේ ශේෂ පිරික්සුම අසමානතාවයට බලපාන්නේ නැති හේතුනේ. එහෙනම් ඒක අසමාන වෙන්නේ නැහැ. ඒතර අංක 4 ප්‍රශ්නෙට ඒක බලපාන්නේ නැහැ. ඇයි? ශේෂ පිරික්සුම අසමාන වෙන්න හේතුවක් නෙමෙයි ඒක. ඊළඟට D තියෙනවා විකුණුම් කොමිස් 3500ක ශේෂ පිරික්සුමට පිටපත් කර පොඩ්ඩක් ඉන්න ශේෂ පිරික්සුමේ හරපත් අඩුවෙන් සටහන් කර ඇත. මේකේ ප්‍රශ්නේ උත්තරයක් නැහැ. පාලන ගිණුමේ පමණ සටහන් කර ඇත කිව්වහම ශේෂ පිරික්සුමට බලපාන්නේ නැහැ. වෙනසක් ඇති නොකරන ගණදෙනුනේ අහන්නේ. right අපි කරන් යන්කෝ. එතකොට A බලපාන්නේ C බලපාන්නේ හරපතක් අඩුවෙන් සටහන් කරාම ඒක කොහොමද බලපාන්නේ right.
ඊළඟට විකුණුම් කොමිස් 3500 ශේෂ පිරික්සමට පිටපත් කරන මත. විකුණුම් කොමිස් කියන්නේ දරුවෝ විකුණුම් කොමිස් කියලා කියන්නේ අපිට වියදමක්. ඒක ශේෂ පිරික්සමට දාන්න ඕන. නමුත් ශේෂ පිරික්සමට දාලා නැහැ. විකුණුම් කොමිස් කියන්නේ වියදමක් නෑ. ඒක ශේෂ පිරික්සමේ හර පැත්තේ එන්න ඕනේ. නමුත් දාලා නැහැ. දැම්මේ නැත්තම් ඔයා ඒක අවිනිශ්චිත මොකද වෙන්නේ? අවිනිශ්චිතකට ඒක හරි ගස්සද්දි හර පැත්තට විකුණුම් කොමිස් වියදම දාද්දී ඒ අදාළ වටිනාකම අවිනිශ්චිතකට බැර වෙන්න ඕනේ. අවිනිශ්චිතකට බැර වෙනවා තිප්පේලියක් දාලා 3500. මොකද ඒ වැරද්ද වෙලා තියෙන්නේ ශේෂ පිරික්සමේ. ශේෂ පිරික්සම කියන්නේ ගිණුමක් නෙමෙයි. ඒ නිසා අපි තිප්පේලියකින් තමයි අවිනිශ්චිතකට බැර කරන්නේ. ඒතර ඒක අසමානතාවයට හේතුවක් වෙනවා. ඒතර ඒ ප්‍රශ්න උත්තරයක් නෙමෙයි ඒක. එහෙනම් E ගොඩනැගිලි අලුත් වැඩියාව රුපියල් 10000ක් ගොඩනැගිලි ගිණුමට වාර්තා කර ඇත. ගොඩනැගිලි අලුත් වැඩියා කරාම ගොඩනැගිලි අලුත් වැඩියා ගිණුමට දාන්න ඕන හර කරන්න ඕන. නමුත් හර කරලා තියෙන්නේ ගොඩනැගිලි ගිණුමට. ඒතර ඒක ශේෂ පිරික්සම අසමාන වෙන්නේ හේතුවක් නෙමෙයි. E අසමාන වෙන්න හේතුවක් නෙමෙයි. ඒතර E කියන එකත් ශේෂ පිරික්සම අසමාන වෙන්න හේතුවක් නෙමෙයි. එහෙනම් ඒක ප්‍රශ්නාංක 3ට උත්තරයක් වෙනවා. නමුත් 4ට උත්තරයක් වෙන්නේ නැහැ. එහෙනම් ශේෂ පිරික්සමේ සමානතාවයට බලපාන නැති වැරදි 3ක් තියෙනවා. A C E කියලා උත්තරයක් තියෙනවා. මේකේ අපිට උත්තරය E කියන එක නෑ. අපි ප්‍රශ්න උත්තරාංක 1 ගමු E දාලා. ඒතර ඒකේ උත්තරවල දෝෂයක් තියෙන. ඒතර ඔයාලට එන්න ඕනේ A C E කියන උත්තරේ එන්න ඕනේ. A C E කියන උත්තරේ. ශේෂ පිරික්සමේ සමානතාවයට බලපාන්න නැති වැරදි 3ක් තියෙනවා මේකේ. වැරදි 3ක් තියෙනවා. A C E කියලා. එතකොට ඒක පොඩ්ඩක් හරි ගස්ස ගන්න. ඊට පස්සේ ප්‍රශ්නාංක 4 අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුමේ ශේෂය කොයි පැත්තටද එන්නේ එතකොට? අවිනිශ්චිත ගිණුමේ ශේෂය එන්නේ කොයි පැත්තටද? 3500යි. එහෙනම් අවිනිශ්චිත ගිණුමේ ශේෂය එන්නේ හර පැත්තට කීයද? 2000ක්. ඒතර උත්තරේ මොකද්ද? අවිනිශ්චිත ගිණුමේ එන්නේ 2000ක් හර පැත්තට. උත්තරේ මොකද්ද? උත්තරේ මොකද්ද? 4 වෙනි එකට උත්තරේ මොකද්ද? මම දන්නවා ගොඩක් අයගේ උත්තරේ. ගොඩක් අයගේ උත්තරේ වැරදි. ගොඩක් අය දාන්නේ අංක 2 කියලා. දරුවෝ කිහිප දෙනෙක් දැම්ම හරි උත්තරේ. ගොඩක් අය දැම්මේ ඇයි අවිනිශ්චිත ගිණුමේ ශේෂය ආවේ හර පැත්තටනේ 2000. ගොඩක් අය උත්තරේ දාන්නේ හර තීරුව 2000ක් වැඩි කියලා. දෙයියනේ ඔයා අවිනිශ්චිත ගිණුමක් දාන්නේ අඩු වුණොත් නේද? අවිනිශ්චිත ගිණුම බිහි වෙන ආකාරය මතකද? ශේෂ පිරික්සුමේ හර එකතුව සහ බැර එකතුව ගත්තාම ඒක ඉලක්කම් දෙක සමාන නොවුනොත් තමයි අපිට අවිනිශ්චිත ගිණුමක් බිහි වෙන්නේ. ඒතර අවිනිශ්චිත ගිණුම බිහි කරන්න හැමදෙස්සම එකතුව අඩු වෙච්ච පැත්තට තමයි අවිනිශ්චිත ගිණුම දාන්නේ. එකතුව අඩු වෙන පැත්ත කියන්නේ ඒක නම් අනිත් පැත්ත වැඩි කියන එක. ඒතර ඔයා ශේෂ පිරික්සුමේ අවිනිශ්චිත ගිණුම දාලා තියෙන්නේ හර පැත්තට. හර පැත්තට 2000ක් දාන්නේ ඇයි? බැර පැත්ත 2000ක් වැඩි වෙච්ච නිසා. එහෙනම් මේක උත්තරේ අහන්නේ පැවති තත්ත්වය අහන්නේ. අවිනිශ්චිත ගිණුමේ ශේෂය නෙමෙයි අහන්නේ. දැක්කනේ ඔයා දන්නවා ඔයා වැරද්දුවා. ඇයි? ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැහැ. ප්‍රශ්නේ අහන්නේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය නෙමෙයි. අහන්නේ ශේෂ පිරික්සුමේ පැවති තත්ත්වය. එහෙනම් ශේෂ පිරික්සුමේ පැවති තත්ත්වය මොකද්ද? අවිනිශ්චිත ගිණුමක් හර පැත්තට ශේෂ වෙනවා කියන්නේ 2000ක්. ඒකේ තේරුම තමයි ශේෂ පිරික්සුමේ බැර තීරුව 2000ක් වැඩි කියන එක. එහෙනම් 2000ක් බැර තීරුව වැඩි කියන එක. ඒතර උත්තරේ වෙන්නේ කීයද? උත්තරාංක 3. උත්තරාංක 3 කියලා ගොඩක් අය දැම්මේ නෑ. ගොඩක් අය දැම්මේ 2 කියලා. මම දැනගෙන තමයි ප්‍රශ්නේ ඇහුවේ 2 කියන උත්තරේ දාන හින්දා. right. ප්‍රශ්නාංක 5. ගැටලු තියෙනවා නම් අහන්න. ප්‍රශ්නාංක 5. සීමිත මොරටු ලීබඩු සමාගම විසින් ලක්ෂ 2ක ලීබඩු ණයට ගන්නා ලදී. මෙම ගනුදෙනුට දාලා මූලික පොත හා මූලාශ්‍ර ලේඛනය වන්නේ. ජංගම නොවනවත්කම් ණයට ගත්තාම දාන උපයෝගී පොත මොකද්ද? පොදු ජර්නලය. හරිද? මොරටු ලීබඩු සමාගම විසින් රුපියල් ලක්ෂ 2ක ලීබඩු ණයට මිල්ල ගන්නා ලදී. අවඩිනේ? වැරදි. මෙයා මොන ව්‍යාපාරයක්ද? මොරටු ලීබඩු සමාගම. මෙයා ලීබඩු විකුණන ව්‍යාපාරයක්. දැක්කද? මෙයා මොරටු ලීබඩු සමාගම නම් මෙයා විකුණන්නේ ලීබඩු නේද?
එහෙනම් එයා ගත්තේ ලී බඩු නේද? එහෙනම් ලී බඩු ණයට ගත්තා නම් මොකද උත්තරේ? මෙයා මොරොඩු ලී බඩු සමාගමේ ලී බඩු ගත්තේ විකුණන්න ණයවද? ඒතර වෙළඳ භාණ්ඩයක් මේක. කඩේ විකුණන භාණ්ඩ ණයට ගත්තොත් තමයි වෙළඳ භාණ්ඩ කියන්නේ. ඒතර මේක ජංගම නොනවත්කමක් තමයි. නමුත් ඒක ව්‍යාපාරයේ ස්වභාවය මොකද්ද? ලී බඩු කඩය. ඒතර ලී බඩු කඩේක ලී බඩු ගන්න මොකටද විකුණන්න? එහෙනම් මේක වෙළඳ භාණ්ඩයක්. වෙළඳ භාණ්ඩ ණයට ගත්තාම දාන්නේ කොහෙද? ගැනුම් ජර්නලයේ. එහෙනම් මූලාශ්‍රය කියන්නේ ඉන්වොයිස් එක. උත්තರಾಂಕ කීයද? උත්තರಾಂಕ 3. උත්තರಾಂಕ 3. උත්තರಾಂಕ 3. right. ඊළඟට උත්තರಾಂಕ 3. ඒතර හැමතිස්සෙම බලන්න ඕනේ මේකේ අවශ්‍ය උනේ ව්‍යාපාරයේ ස්වභාවය බලලා තමයි අපි තීරණය කරන්න. දැන් ඉඩම් විකුණන ව්‍යාපාරයක් නම් ඉඩමක් ණයට ගත්තොත් දාන්නේ ගැනුම් ජර්නලයේ. ඇයි? ඉඩම් කියන්නේ ව්‍යාපාරයේ තොගය. ඉඩම් කියන්නේ ව්‍යාපාරයේ තොගය. හරි? ව්‍යාපාරයේ ස්වභාවය මත තමයි අපි ගැනුම්ද නැත්නම් ජංගම නොනවත්කම්ද කියලා තීරණය කරන්නේ. දැන් මෙතන ලී බඩු දුන්නේ ඒක තමයි. right? එකපාරටම ගන්න කිව්වදී ලී බඩු කියන්නේ ජංගම නොනවත්කම් කියලා මම කිව්වා නේද? ආයි කිව්වේ ඇයි? ඔයාලගේ අදහස තියෙන්නේ ඒ ආකාරයටම තමයි. හැබැයි ව්‍යාපාරයේ ස්වභාවය බැලුවාම ලී බඩු විකුණන ව්‍යාපාරයක් එහෙනම් ඒක මොකද්ද? ඒ ව්‍යාපාරයේ තොගේ ලෙස තමයි ගන්න. right? මම හිතනවා ඒක තේරුණා කියලා. ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 6 අවසන් 3.2 දිනෙන් අවසන් වන සුරංග වෙළඳ සැලේ ගිණුම් පොත් වලින් උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ. right. විකුණුම් තියෙනවා, විකුණුම් පිරිවැය තියෙනවා, අපෙන් තොගය දීලා තියෙනවා, ණය ගැතියෝ ණය හිමියෝ තියෙනවා. අපෙන් අහන්නේ ණය ගැතිය ලැබීම් සහ ණය හිමි ගෙවීම් කීයද කියලා අහන්නේ. ඒතර අපිට පාලන ගිණුම ගහන්න වෙනවා. පාලන ගිණුම ගහන්න වෙනවා. මේක පොඩ්ඩක් චූට්ටක් වගේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙයි. නමුත් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අපිට ශේෂයන් දීලා තියෙනවා ණය ගැති ගිණුමේ. ණය ගැති ගිණුමේ ශේෂයන් දීලා තියෙනවා පොඩි කටුවට ගහ ගන්න ණය ගැති පාලන ඊට පස්සේ ණය හිමි පාලනවට අවශ්‍යයි. ණය හිමි පාලන ගිණුම අවශ්‍යයි. ණය හිමි පාලන ගිණුම අවශ්‍යයි. එතකොට දරුවනේ 12000 එතන අපිට තියෙනවා ආරම්භක ශේෂයන් දාගමුද? ණය ගැති පාලන ගිණුමේ ආරම්භක ශේෂයන් තියෙනවා 4000යි. ආරම්භක ශේෂය 4000යි. අවසාන ශේෂය පාගේ තියෙනවා 6000යි. 6000යි ඊගේ 6000යි. ඊළඟට ණය හිමියන්ගේ ශේෂ තියෙනවා. ණය හිමි ශේෂය බැර කීයද? ආරම්භක ශේෂය තියෙනවා 1500යි. අවසාන ශේෂය තියෙනවා පාගේ අවසාන ශේෂය තියෙනවා 3500යි. 3500යි ඊගේ 3500යි. 3500යි. එහෙනම් අපිට ඊට පස්සේ අතිරේක තොරතුරු තියෙන්නේ කාලච්ඡේදයේ විකුණුම් දීලා තියෙනවා කීයද? විකුණුම් දීලා තියෙනවා 12500යි. විකුණුම් පිරිවැය 9000යි. විකුණුම් දීලා දුන්නා නම් විකුණුම් අපි හිතනවා මෙතන ණයට විකුණුම් කියලා. එහෙනම් අපි ණයගති පාලන ගිණුමට හර කරනවා විකුණුම් කියලා 12500ක්. මේකේ ගැනුම් දුන්නද? ගැනුම් දුන්නේ නැහැ. ඔයාට ගැනුම් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ගැනුම් හොයාගන්න පුළුවන් වෙන්න නම් ඔයාට විකුණුම් පිරිවැය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ වෙනකොට පාසල් වල තනි පුද්ගල ව්‍යාපාර කරලා ඇති මේ වෙනකොට පාසල් වල නේද? ඒ නිසා විකුණුම් පිරිවැය කියන එක අපි ගිණුම් කරන සමීකරණයේදී විකුණුම් පිරිවැය ගන්න සරලම ආකාරයෙන්නේ. ඒක ටිකක් ඇඩ්වාන්ස් වෙනවා තනි පුද්ගල ව්‍යාපාර කරනකොට. මේක තනි පුද්ගල ව්‍යාපාර කරපු නැති දරුවෙක් හිටියොත් මේක පොඩ්ඩක් දන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මම හිතනවා ගොඩක් කරාට මේ වෙනකොට පාසල් වල තනි පුද්ගල ව්‍යාපාර කරලා ඇති. ඒතර යම් අවබෝධයක් තියෙන නිසා. එහෙනම් අපිට තනි පුද්ගල ව්‍යාපාර වල අපි කියනවා විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද? ආරම්භක දන්නේ තියා ලියා ගන්න ඕන. ආරම්භක තොගය ගන්නවා, එකතු කරනවා ගැනුම්, අඩු කරනවා අවසන් තොගය. අවසන් තොගය. තව දේවල් මේක ගලපන්න තියෙනවා. නමුත් මේ මට්ටමට ඇති ඈ. ආරම්භක තොගය කීයක් තියෙනවද? 3500යි. අපිට ගැනුම් දාන්නේ නැහැ. ගැනුම් එහෙම තියෙනවා. අවසන් තොගය අඩු කරනවා. මේක එන විදිහට ලස්සනට කියා දෙන්න පුළුවන්. තීරේ පන්ති අදාළ ගුරුතුමාණන්ලා කියා දීලා ඇති. මේක හරිම ලස්සනට ගන්න පුළුවන් ඈ. මේක මේ නිකන් පාඩම් කරන්න ඕන දෙයක් නෙමෙයි. අවබෝධයෙන් කරන්න පුළුවන් වැඩක්.
අවසන් තොගයේ තියෙනවා ගාණ කීයද? අවසන් තොගයේ තියෙනවා 2500ක්. එහෙම අඩු කරාම විකුණුම් පිරිවැය කියන උත්තරය ඇවිල්ලා තියෙන්නේ. විකුණුම් පිරිවැය කියන පිළිතුර තියෙන්නේ 9000ක්. එහෙනම් යට ඉඳන් උඩට සුළු කරන්න තියෙන්නේ. යට ඉඳන් උඩට සුළු කරන්න තියෙන්නේ. 2500ක් අඩු කරාම තමයි 9000 එන්නේ. එහෙනම් උඩට යද්දි එකතු වෙන්න ඕනේ. කීයද? 11500යි. 11500ට තියෙන 3500ක් එකතු වෙලා. එහෙනම් මෙතන කොටුව ඇතුලේ තියෙන ඉලක්කම කීයද? කොටුව ඇතුලේ තියෙන ඉලක්කම 8000යි. කොටුව ඇතුලේ තියෙන ඉලක්කම 8000යි. එහෙනම් ගැණුම් 8000යි කියලා හොයාගත්තට පස්සේ අපි ණය හිමි පාලන බැර කරනවා ගැණුම් 8000යි. ගැණුම් 8000යි. ගැණුම් 8000යි නම් දරුවනේ දැන් ඔයාලට පුළුවන් සුළු කරලා උත්තරේ ගන්න. සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. දැන් අපිට ණයගතියන්ගෙන් ලැබුණාම අපි ණයගති පාලන බැර වෙන්නේ මුදල් කියලා. කීයද එන්නේ එතකොට? 16500යි 16500යි. ඒ කියන්නේ 10500ක් එනවා මුදල් ලැබීම. ණය හිමියන්ට ගෙවීම කීයක් වෙනවද? මෙතන එනවා 9500යි 9500න් 3500ක් ගියාම 6000යි 6000ක් තියෙනවා ගැණුම්. එහෙනම් දැන් බලමු උත්තරේ. 10500යි 6000යි කියන උත්තරය ඇවිල්ලා උත්තර අංක 3. උත්තර අංක 3. ගොඩක් ළමයි හොඳයි. ගොඩක් ළමයි හොඳයි උත්තර දානවා. එයාලගේ උත්තර හරි. ඒ කියන්නේ උනන්දුවේ වැඩේ කරන් යනවා. ටිකක් ලොකුවට ලියන්න. පේන්න. හරි හරි. දරුවෙක් ඉල්ලීමක් කරනවා ටිකක් ලොකුවට ලියන්නලු පේන්න. මම ලියන්නම් ඈ. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7 මොකද්ද පුතේ කියන්නේ? ප්‍රශ්නාංක 7. මෙතන ඇත්තටම මම අගය කිරීමක් කරන්න ඕනේ අපේ මෙතන දේශාන් සමුදිත නේද? දරුවා සෑහෙන උනන්දුවෙන් වැඩේ කරගෙන යනවා ප්‍රශ්න වලට උත්තර දේශාන් චනුක ශිෂ්‍යයා අගය කරන්නේ හැම ප්‍රශ්නයකටම උත්තරේ දානවා. හැම ප්‍රශ්නෙකම උත්තරේ දානවා. සෑහෙන උනන්දුවෙන් වැඩේ කරනවා. හිතට සතුටුයි මොකද මේකෙන් ප්‍රයෝජන ගන්න දරුවෝ ඉන්නවා. කියන්නේ මගේ පන්තියේ ඉන්න ළමයින්ට අතිරේකව පිටින් ආපු දරුවන් මේක උනන්දුවෙන් වැඩේ කරනවා කියන දේ මට දැනෙනවා. ඒ කියන උත්තර ඒ කියන්නේ උනන්දුවත් එක්ක. හරිද? මම අහන හැම ප්‍රශ්නයකටම කලින් උත්තරේ දානවා. ඒ කියන්නේ එයා උනන්දුවෙන් කරනවා. අනිත් දායකට මම කියන්නේ දාන්න උත්තරේ. හරිද? හරි. right. දැන් එහෙම දාපු තව කාවක ක්ලික්ුන්නේ නැහැ. හරිද? එහෙම දාපුවා ඉන්නවද දන්නේ නැහැ. මම දැනට දැක්කේ දේශාන් හැමදෙස්සෙම සම්බන්ධ වෙනවා. එහෙම දාපු කවුරු වෙන දරුවෙක් ඉන්නවද? මගේ හිත දරුවෙක් ඉන්නනම් මම බලන්න ඉස්සරහට. මම සාමාන්‍යයෙන් බලන්න මට දැන් දේශාන් කියන නම හුරුයි. හරිද? දේශාන් කියන නම හුරුයි. right මම ඒකයි කිව්වා. මම ඊයේ සතියේත් මම එක ක්ලික් කරා. පළවෙනි සතිය තිබුණේ නැහැ. දෙවෙනි සතිය මම ක්ලික් වුණේ. දෙවෙනි සතියේ ක්ලික් වුණා. දැන් අදත් එහෙමයි. ගොඩක් හොඳයි. ඒ උනන්දුව දිගටම තියාගන්න පුතේ. ඒ ලෙවල් විභාගයේ දක්වා මොකද හොඳ ගමනක් යන්න පුළුවන්. right. සිර 10ක බැගින් වාර්ෂික පොලියක් ගෙවනු ලබන බැංකු ආයතනයකින් රුපියල් ලක්ෂයක් 2027 දින සඳුන් ව්‍යාපාරය විසින් ලබා ගන්නා ලදී. 2021 3.31 දිනෙන් අවසන් වන වර්ෂයට අදාළ පොලි වියදම කීයද කියලා අහනවා. එහෙනම් ණය ගත්තේ කවද්ද? ණය ගත්තේ 2020 7.1. 2020 7.1 නම් ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ කවද්ද? ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ 2021 3.31. 2021 3.31. ඒතර කොච්චර කාලයක් තියෙනවද මෙතනට? 2020 7.1 ඉඳන් 2021 3.31 දක්වා කාලය තියෙනවා මාස 9ක්. මාස 9ක් තියෙනවා. එහෙනම් බැංකු ණය ලක්ෂයක් ගත්තාම මෙදාට බැංකු ණය ලක්ෂයක් ගත්තාම ඒ ලක්ෂයට අවුරුද්දට පොලිය කියනවා සිර 10යි කියලා. අවුරුද්දට පොලිය සිර 10යි. අවුරුද්දට පොලිය සිර 10යි. හැබැයි අවුරුද්දටම පොලිය ගෙවන්න ඕනද මේ අවුරුද්දේ? නෑ. ඇයි? ගත්තේ 7.1. 7.1 ගත්තා නම් මාස 9කට පොලිය විතරයි අවශ්‍ය වෙන්නේ. ලක්ෂයට සිර 10ක් කියන්නේ අවුරුද්දට නම් 12න් 9ෙන් වැඩි කරාම අපිට එනවා මාස 9 පොලිය. එහෙනම් මාස 9 පොලිය එනවා කීයද? මාස 9 පොලිය එනවා. මෙතන සිර 10ක් ගත්තාම 10000යි නේද? 10000යි 10000න් 4න් 3ක්. 10000න් 4න් 3ක් කියන්නේ 7500යි. 7500ක් තමයි එන්නේ පොලිය වියදම. උත්තරේ කීයද? උත්තරය අපිට ලැබෙනවා 1. උත්තරය අංක 1. උත්තරය අංක 1.
right ගැටලු තියෙනවා නම් අහන්න. ඊළඟ ප්‍රශ්නය පහත සඳහන් ගිණුම් සමීකරණය දක්වා ඇති ගනුදෙනු කුමක්ද? පහත සඳහන් ගිණුම් කරන සමීකරණය දක්වා ඇති ගනුදෙනු කුමක්ද? ගනුදෙනුව තමයි ප්‍රාග්ධනය වැඩි වෙලා 5000කින් වගකීම් අඩු වෙලා 20000කින් වත්කම් අඩු වෙලා 15000කින්. එහෙනම් මෙතන වෙලා තියෙන්නේ ණය හිමියෙක්ට සල්ලි ගෙවීමක් වගේ කතන්දරයක් තමයි තියෙන්නේ. පොඩ්ඩක් බලමු. එහෙනම් අපිට අපේ හිතේ තියෙන ගනුදෙනු හරියන්නේ නැහැ. උත්තර බලන්න ඕනේ. උත්තර බලමු. 15000ක තොගේ 20000කට ණයට විකිණීම. එහෙම වෙන්න බෑනේ. ඒතර ඒක විය නොහැක නේද? 15000ක තොග පතතර සුද්ධ ප්‍රතිඵලය ඉන්නේ 5000නේ වත්කම වල 15000 කරන්න තියෙන එක වෙන්නේ නැහැ එතකොට. අංක 2 15000ක ණය හිමියෙකුට වට්ටමක් සහිතව මුදල් ගෙවා නිදහස් කිරීම. 15000ක ණය හිමියෙකුට වට්ටමක් සහිත මුදල් ගෙවීම තමයි මෙතන පේන්නේ. නෑ ඒත් නෑ 15000ක නෙමෙයිනේ. වගකීමට උදලා තියෙන 20000ක් එන එකක් කරදී. ඊට පස්සේ අංක 3 15000ක ණයගැතියෙකු වට්ටම් සහිතව නිදහස් කිරීම. නෑ ණයගැතිය නිදහස් වුණාම ණයගැතියට වට්ටමක් දුන්නොත් ඒක දුන් වට්ටම වෙන එක වියදමක් වෙනවා. ඒතර ඒකක් වැරදි. අංක 4 20000ක ණය හිමියෙකු වට්ටම් අඩු කර මුදල් ගෙවීම අන්න තියෙනවා. 20000ක ණය හිමියෙකුට මුදල් ගෙවුවාම වගකීම අඩු වෙනවා 20000යි. වට්ටමක් හම්බ වෙන නිසා අඩුවෙන් ගෙවන්නේ. ඒ කියන්නේ 20000ට අඩු වෙලා තමයි කියන්නේ 15000 වත්කම් අඩු වෙලා මුදල් අඩු වුණා. ඒක අපිට අඩු වෙච්ච ගාන අපිට ලද වට්ටමක් ඒක හිමිකම වැඩි වෙනවා ආදායමක්. එහෙනම් උත්තර අංක 4 උත්තර අංක 4 පැහැදිලි. ඊටම සරලයි. ඊටම සරලයි. මම මේ ටික සරල කරේ මොකද දන්නවද? ගිය සතියේ කරපු පේපරේ ටික සංකීර්ණයි වගේ පොඩ්ඩක් දැනුණා. පොඩ්ඩක් වැඩි ටික ළමයි පොඩ්ඩක් අමාරුයි වගේ දැනීමක් ආපු හින්දාම අද පොඩ්ඩක් චුට්ටක් ලේසි සරලව දැම්මේ. හරිද? එහෙනම් අපි පොඩි වෙනස්කම් කරමු ඉතින්. හරි. රුපියල් 3000ක අඩු තොග හානියක් වූ අතර ඉන් 80ක සමාන ප්‍රමාණයක් රක්ෂණ වන්දි ගෙවීමට රක්ෂණ සමාගම තීරණය කරන ලදී. ව්‍යාපාරයේ තොගේ සම්බන්ධයෙන් ලාභ කිරීමට කපා හලන්න ඕන ප්‍රමාණය. ඒ කියන්නේ අපේ රුපියල් 30000ක තොග හානි වෙලා. මේක ඇත්තටම BS පාඩමක් නේද? හානිපූර්ණ සංකල්පය. නේද? හානිපූර්ණ යාලා දෙනවා රක්ෂණ මූලධර්ම. රක්ෂණ මූලධර්ම වල තියෙනවා හානිපූර්ණ. ඒතර තොගේ හානි වෙලා තියෙනවා 30000ක. ඒතර අපිට රක්ෂණ වන්දිය හම්බ වෙනවා. රක්ෂණ වන්දිය දෙන්න කැමති වෙලා තියෙනවා කීයකින්ද? 80ක් ප්‍රමාණයක්. ඒ කියන්නේ 30000න් 80ක් දෙන්න කැමති වෙලා තියෙනවා. 30000න් 80ක් කියන්නේ 24000ක් දෙන්න කැමති වෙලානේ. 24000ක් දෙන්න කැමති වෙලා. ඒතර ඒ 30000ක් තොග විනාශ වුණාට අපිට 24000ක් රක්ෂණ සමාගමෙන් හම්බ වෙනවා. ඒතර අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක අලාභෙ වෙන්නේ නැහැ. ඒතර අපිට ලැබෙන්නේ නැති ප්‍රමාණය කීයද? 30000කින් 24000නේ රක්ෂණ සමාගම හම්බ වෙන්නේ. රක්ෂණ සමාගම දෙන්නේ. ඒතර අපිට 6000ක් අපිට පාඩුව. අන්න ඒක තමයි අපිට උත්තරේ වෙන්නේ. 6000ක උත්තරේ දාන්න ඕනේ. 6000ක් තමයි අපිට ආදායම් ප්‍රකාශයේ පාඩුව විදිහට දාන්න වෙන්නේ. අලාභ විදිහට දාන්න වෙන්නේ. 6000යි. අර 30000ක් හානි වුණාට රක්ෂණ සමාගමෙන් 80ක් දෙනවා. 24000ක් අපිට සල්ලි දෙනවා. වන්දි දෙනවා. ඒතර 30000න් 24000ක් කවර වුණාට පස්සේ අපිට කව වෙන්නේ නැති ප්‍රමාණය ආවරණය නොවන කොටස 6000යි. ඒක තමයි අපිට අලාභය. right. MCQ කොටසේ අන්තිම ප්‍රශ්නය අපෙන් අහනවා 2020 දෙසැම්බර් මාසයේ බැංකු ප්‍රකාශනයේ පහ සඳහන් ගනුදෙනු බැංකු ප්‍රකාශයෙන් උපුටා ගන්න ඇත. මොනවද? නිත්‍ය නියෝග මත ගෙවූ රක්ෂණ ගාස්තු තියෙනවා 15000ක්, බැංකු ගාස්තු තියෙනවා 5000ක්. අපෙන් අහනවා නිත්‍ය නියෝග මත 15000යි, බැංකු ගාස්තු 5000යි. අපෙන් අහනවා මොකද පුතේ අහන්නේ? මෙම ගනුදෙනු ගිණුම්ගත කිරීමට දාලා දීර්ඝ සටහන කුමක්ද? දීර්ඝ සටහන කුමක්ද? ඒතර බැංකු ගාස්තු නිත්‍ය නියෝගය දෙකම කියන්නේ අපිට වියදම්. එහෙනම් රක්ෂණ ගාස්තු හර වෙන්න ඕනේ 15000යි, බැංකු ගාස්තු හර වෙන්න ඕනේ 5000යි, දෙකම මුදල් පාලන බැර වෙන්න ඕනේ 20000යි. එහෙනම් බලමු. මුදල් පාලන බැර වෙන්න ඕනේ 20000ක්, රක්ෂණ වියදම් හර 15000යි, බැංකු ගාස්තු හර 5000යි. බලන්න උත්තරේ මොකද්ද කියලා? මුදල් පාලන 20000ක් බැර, බැංකු ගිණුමනේ වැරදින එක. රක්ෂණ ගිණුම හර, බැංකු ගාස්තු හර මේ තියෙන උත්තරේ උත්තර අංක 2. පිළිතුරු අංක 2. උත්තර දෙකක් තියෙනවානේ. බලමු. උත්තර දෙකක් තියෙනවනේ කියලා දාලා තියෙනවා. බලමු. රක්ෂණ ගාස්තු ගිණුම හර 15. පොඩි ටයිප් සෙටින් වල පොඩි එකක්. රක්ෂණ ගාස්තු ගිණුම හර, බැංකු ගාස්තු හර. උත්තර දෙකක් නෙමෙයි උත්තර තුනක්ම තියෙනවා. මේ ඇවිල්ලා තියෙන ටයිප් සෙටින් කරද්දී අර කොපි අර උත්තර ගන්න කොපි පේස්ට් කරද්දී එකම උත්තරේ තමයි පේස්ට් වෙලා තියෙන්නේ. ඇත්තටම අද පේපරේ මට පරීක්ෂා කිරීමේ වෙලාව අඩු වුණා. මොකද හේතුව මගේ අද ඔයාලට පේපරේ දැම්මෙත් මම අද උදේනේ දැම්මේ. ඒකට හේතුව තමයි මගේ ඩෙස්ක්ටොප් මැෂින් එක පොඩ්ඩක් මේ
ඔන් කරගන්න බැරුව මේ අද උදේ තමයි හදාගත්තේ. ඒක තමයි උනේ මට මේ පේපරේ අඩුපාඩු ටික පොඩ්ඩක් බලලා දාගන්න වෙලාවක් තිබුණේ නැහැ. මම මෙහෙම පේපරේ දැම්මා. ඒකයි උනේ. මොකද නැත්නම් අර ප්‍රශ්න අංක එකෙත් අපම බැංකු මුදල් පාලන බැංකු පොත කියලා තිබුණේ. ඒකයි මුදල් පාලන වෙන්න ඕනේ එතන. හරිනම මෙතනත් අට එක ක්ලික් නෑ බලන්න දාලා තුනේ. ඒතර මේකෙදී අපිට බලන්න ප්‍රශ්න උත්තරාංක දෙක රක්ෂණ ගාස්තු ගිණුම හර 15000යි බැංකු ගාස්තු 5000 ඒක හරි. උත්තරාංක තුනේ තියෙන්නේ ඒ උත්තරෙන්න තියෙන්නේ. ඒකත් උඩට හරි විදිහට යනවා. හතරවෙනි එක වැරදි කොහොමත් පස්වෙනි එකේ තියෙන්නේ ඉලක්කම් මාරුලා. පස්වෙනි එකේ ඉලක්කම් මාරුලා තියෙන්නේ. පස්වෙනි එක නෑ. ඒතර උත්තර තියෙන්නේ ඒතර දෙකයි. හරි උත්තර දෙකක් තියෙනවා. රක්ෂණ ගාස්තු ගිණුම හර 15000යි බැංකු ගාස්තු ගිණුම හර 5000යි මුදල් පාලන බැර 20000යි. ඒතර උත්තර දෙකක් එකම උත්තරේ දෙපාරක් තියෙනවා. 2 සහ 3. පස්වෙනි උත්තරේ වෙනස් නෑ. වටිනාකම උඩට මාරුලා තියෙනවා. රයිට්. අපි යමු ඉදිරියට ඈ. ඊළඟ ප්‍රශ්නේ රචනා ප්‍රශ්න පත්‍රය. රචනා ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1 ඉල්ලනවා අපිට ගිණුම් කරන සමීකරණයක් දීලා තියෙනවා. ඒකේ A සිට P දක්වා අපිට කියන්නලු ගනුදෙනු. ඒ කියන්නේ හිස්තැන් පුරවන්නලු. වෙන වෙනම දක්වන්නලු. හරිද? ඊට පස්සේ සිදුවී ඇති එකිනෙක ගනුදෙනු විස්තර කරන්නලු ආදායම් ප්‍රකාශයක් හදන්නලු. එහෙනම් අපිට පළවෙනි වැඩ දෙක කරන්න ලියන්න තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ආදායම් ප්‍රකාශයක් හදන්න වෙනවා. එහෙනම් කටුවට ගහගත්ත ආදායම් ප්‍රකාශයක් ගත්ත කටුවට ආදායම් ප්‍රකාශය උඩින්ම ගන්නේ විකුණුන්නේ. විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය. එතකොට අපිට එනවා දල ලාභය. එකතු කරනවා වෙනත් ආදායම් අඩු කරනවා වෙනත් වියදම්. ඒ අනුව අවසාන උත්තරය අපිට එනවා ලාභය. right. බලමු එහෙනම් එකෙන් එකට. පළවෙනි ස්ථානට එන උත්තරය මුදල් 900ක් වැඩි වෙලා ණය ගැතියෝ 600ක් වැඩි වෙලා තොගය වැඩි වෙලා මේ ඇවිල්ලා ආරම්භක ශේෂ තියෙන්නේ. ඒ ඇවිල්ලා ආරම්භක ශේෂ හැම එකකම දැන් තන් තියෙන්න බෑනේ. ඒ ඇවිල්ලා පළවෙනි ගණන් දෙනවා ආරම්භක ශේෂ. ඒතර ආරම්භක ශේෂයේ ස්ථානට මොකක්ද දෙන්නේ? අපි දන්නවා වත්කම් පැත්ත සමාන වෙන්න ඕනේ හිමිකමේ වගකීම එකතුවට. ඒතර වත්කම් තියෙනවා 900යි 600යි 450යි 1350යි. මුළු වත්කම් පැත්ත එන්නේ 3300යි. වගකීම් පැත්ත දැනට තියෙන්නේ 1700යි නම් ඒක අඩු වුණාම A කියන උත්තරේ එන්නේ 1600. A කියන උත්තරේ එන්නේ 1600. සිදුවී ඇති ගනුදෙනු. ඒතර පළවෙනි එක ආරම්භක ශේෂ. ගනුදෙනුවක් නෙමෙයි අපිට කියන්නේ ගනුදෙනු විස්තර කරන්න කියලා. ඕනනම් කවුරු කෙනෙක් ආරම්භක ශේෂ ටික විස්තර කරත් ප්‍රශ්න නැහැ. ආරම්භක දෙන්න පැවති ශේෂයන් කියලා මුදල් මෙච්චර. ඒක ලියන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද අපිට කියන්නේ ගනුදෙනු විස්තර කරන්න කියලා දෙන්නේ. ඒක ගනුදෙනුවක් නෙමෙයි ආරම්භක ශේෂ. කවුරු කෙනෙක් ආරම්භක ශේෂ දාලා තිබ්බත් හරියයි. ඒක ගනුදෙනුවක් නෙමෙයි ආරම්භක ශේෂයන් පිටපත් කිරීම. ඒතර A ට 1600යි. ඊළඟට තියෙන්නේ 300ක් අඩු වෙලා මෝටර රථ තියෙනවා. එතන එන මෝටර රථ මොකද වෙන්නේ? වැඩි වෙන්න ඕනේ. ඇයි? වත්කම් වගකීම් දෙපැත්ත සමාන වෙන තරාදියක්නේ කතන්දරේ. එහෙනම් මොකද වත්කම් මුදල් අඩු වුණා නම් මෝටර රථ වැඩි වෙන්න ඕනේ. අනිත් පැත්ත මුකුත් නැහැනේ. එහෙනම් ඒක මොකද්ද? මෝටර රථය මිලදී ගැනීම. වටිනාකම 300යි. වටිනාකම 300යි ධන 300 වටිනාකම දාලා හින දාන්නේ. B එකට ධන ලකුණු දාන්න ධන 300යි. එහෙනම් ගණදෙනු වල කියන ප්‍රශ්නාංක දෙකට උත්තරය මෝටර රථය මිලදී ගැනීම රුපියල් මේක දහස් වලින් සීල වගේන් දහස් වලින් 3 ලක්ෂයක. ගණදෙනු වල ලියද්දි දහස් වලින් ලියන්න බෑ. ගණදෙනු වල රුපියල් වලින් ලියන්න ඕනේ. රුපියල් ලක්ෂ 3ක මෝටර රථය මිලට ගැනීම කියලා ලියන්න ඕනේ. රුපියල් ලක්ෂ 3ක මෝටර සමහර ළමයි යෝගත් ලියනවා රුපියල් 300ක් මිලක මෝටර රථය මිලට ගැනීම. රුපියල් 300ක මෝටර රථය මිලට ගැනීම. ඒතර වැරදි ඈ. මොකද ගාන හැදුවට දහස් වලින් අපි විස්තර ලියන්න ඕනේ රුපියල් වලින්. දහස් වලින් විස්තර ලියන්න බෑ. ගණදෙනු හරිද? ගාන හදද්දී අපි දහස් නම් අපි ගණදෙනු විස්තර කරද්දී රුපියල් වලින් ලියන්න ඕනේ. රුපියල් 3 ලක්ෂයක මෝටර රථය මිල ගන්නවා. C කියන එකට C කියන එකේදී හිස්තැන් දෙකක් තියෙනවා නේද? C කියන එකේ හිස්තැන් දෙකක් තියෙනවා. C කියන එකේම ණය ගැතියෝ වැඩි වෙලා
ණය ගැතිය වැඩි වෙලා. ඒතර C සහ D දැන් දෙකක් හොයන්න පුළුවන්ද? අර පස්තා පිරුළු පුරවල පොඩි කාලේ පුරුද්දක් තියෙනවා. පස්තා පිරුළු පුරවල පුරුද්දක් තියෙනවා නම් හරස් අතට බැලුවා හොයාගන්න අමාරුයි නම් සිරස් අතට බලන්නත් පුළුවන්. මේකේ හරස් අතට බැලුවාම ටිකක් අමාරුයි. ඉලක්කම් දෙකක් හොයාගන්න බෑනේ. ඒතර කපටි වෙන්න ඕනේ සිරස් අතරක් බලන්න ඕනේ. සිරස් අතර බැලුවාම ප්‍රාග්ධන තීරුව බැලුවොත් කලන්තේ දානවා. ඒක හොයාගන්නම බෑ. එහෙනම් ආයිත් ඒ වුණාට අර තොග තීරුව ලයින් එක බැලුවාම තොග තීරුවේ හිස් තැන් එකයි තියෙන්නේ C විතරයි. එහෙනම් තොග තීරුවේ ඔක්කොම ඇවිල්ලා තියෙනවා 850ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් 450ක් තිබුණා. තව පල්ලෙහා ධන 800කුත් තියෙනවා. ඒතර 450යි 800යි ගත්තාම 1250යි. නමුත් අන්තිම උත්තරේ තියෙන්නේ 850යිනේ. එහෙනම් කීයක් අඩු වෙලාද? 400ක් අඩු වෙලා තියෙනවා 400ක්. ඒතර C කියන උත්තරේ ගත්ත හැටි පැහැදිලි නේද? දැන් කෙනෙක්ට බැලුවාම එකපාරට හිතා ගන්න බෑ. ඒතර පස්තා පිරුළු මතක් වෙන්න ඕනකට තිරස් පැත්තට බැරි නම් හරස් අතට බැලුවා කියලා. තිරස් බැරි නම් සිරස් බැලුවා. සිරස් අතට බැලුවාම ප්‍රාග්ධන තීරුවේ කොහොමද බෑ. ඒක හරි අමාරුයි. නමුත් තොග තීරුවෙන් ගන්න පුළුවන් උත්තරය 400ක් ඍණ කියලා. දැන් එහෙනම් D හොයා ගන්න පුළුවන්. ඇත්තටම පස්තා පිරුළු තියෙන්නේ. හරි. එහෙනම් ගණදෙනුව මොකද්ද? ඒතර C ඇවිල්ලා 400යි නම් ප්‍රාග්ධනය ධන 100යි. ප්‍රාග්ධනය ධන 100යි. එහෙනම් ගණදෙනුව මොකද්ද? පිරිවැය රුපියල් ලක්ෂ 4ක තොග ලක්ෂ 5කට ණයට විකිණීම. පිරිවැය රුපියල් ලක්ෂ 4ක තොග 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 රුපියල් ලක්ෂ 5කට ණයට විකිණීම. right. ඊළඟ ප්‍රශ්නය. ඊළඟ එකේ මුකුත් ගණදෙනුවක් ලියන්න විතරයි තියෙන්නේ. හිස් තැනක් නැහැ. ඊළඟ එකේ ගණදෙනුව ලියන්න තියෙන්නේ තොග මිලට ගැනීම. තොග ණයට ගැනීම. රුපියල් ලක්ෂ 8ක තොග ණයට ගැනීම. අපි අර ගණදෙනුව දැම්මනේ ආදායම් ප්‍රකාශය. ඉස්සෙල්ලා ලියපු අර C සහ D හිස් තැන් පුරෝපිකේ ගණදෙනුවේ බලපෑම දැම්මනේ ආදායම් ප්‍රකාශය. අපි වැඩ කිහිපයක් කරන් යනකවර ඒව අමතක කරන්න බෑ. එහෙනම් විකුණුම් දාන්න ඕනේ. විකුණුම් වලට 500යි. විකුණුම් පිරිවැයට දානවා ධන 400යි. අපි තව ඉස්සරහට ඒ ගණදෙනුව බලමු. ඒතර ඊළඟ ගණදෙනුව තිබ්බේ භාණ්ඩ මිලට ගත්තනේ. භාණ්ඩ මිලට ගත්තා කියන එක භාණ්ඩ ණයට ගත්තා ලක්ෂ 8යි. ඊට පස්සේ E සහ F. E සහ F කියන්නේ තිරස් පැත්තට බෑ. සිරස් පැත්තට ගියාම පස්තා පිරුලෙන් සිරස් පැත්ත බැංකු ණයෙන් ගන්න පුළුවන් E. බැංකු ණයෙන් E එනවා කීයක්ද? 100ක් ඍණ. බැංකු ණය ඍණ 100යි. එහෙනම් තව 120ක් මුදල් කියලා දෙන්නේ. බැංකු ණයෙන් 100 යනුනේ පොලිය තමයි 20. පොලිය 20 F 20යි. F ඍණ 20යි. බැංකු ණය ඍණ 100යි. ඒ කියන්නේ F E කියන එක ඍණ 100යි. F කියන එක ඍණ 20යි. එහෙනම් ගණදෙනුව මොකද්ද? බැංකු ණය වාරිකය ගෙවන්නේ. බැංකු ණය වාරිකය ගෙවුවා 1,20,000යි. එහි පොලිය රුපියල් 20000යි. බැංකු ණය ගෙවන බැංකු ණය වාරිකය. වාරිකය ගෙවුවාම පොලියක් තියෙනවා ණයක් තියෙනවා. බැංකු ණය වාරිකය ගෙවුවා 1,20,000යි. එහි ඇතුළත් පොලිය 20000යි. right. එහෙනම් ඒක අපි දාන්න ඕනේ පොලිය වියදම. වෙනත් වියදම් වල දාන්න පොලිය වියදම් 20යි. පොලිය වියදම් 20යි. ඊළඟ ගණදෙනුව G. G ගන්න පුළුවන්. G එකේ 5ක් ඍණ වෙන්න ඕනේ. G ඍණ 5 වෙන්න ඕනේ. එහෙනම් G ඍණ 5 නම් බැංක් ණය ගැතිය අඩු වෙලා 5යි. ප්‍රාග්ධනය අඩු වෙලා 5යි. එහෙනම් බොල් ණය. බොල් ණය කපා ඇරලා. ඇයි? ණය ගැතිය නිබේම අඩු වෙන්නේ එක්ක මැරිලා එක්ක රට දාලා ගිහලා මොකක් හරි බොල් ණය. එහෙනම් බොල් ණය හානි කරන අලාභ කියලා කියන්නේ වර්තමානයේ වෙද්දී බොල් ණය කියන වචනේ භාවිතය පොඩ්ඩක් ඉවත් කරලා හානි කරන අලාභ කියන වචනේ ආදේශ කරමින් පවතිනවා. ඒතර ඔයාලත් ඉගෙන ගන්න ඕනේ හානි කරන අලාභ කියන එක. බොල් ණය වලට තමයි හානි කරන අලාභ. හානි කරන අලාභය 5000යි. හානි කරන අලාභය 5000යි නම් දාන්න ඕනේ වියදම් වලට හානි කරන අලාභ 5යි. මම මේක දහස් වලින් හදන්නේ. දහස් වලින් හදනවා නම් ලේඛනයේ උඩ ලියන්න ඕනේ දහස් කියලා. right. ඊට පස්සේ අපි යනවා H වලට. H වලට උත්තරය දෙන්නේ වෙළඳ ණය හිමියෝ අඩු වෙලා ප්‍රාග්ධනය වැඩි වෙලා. ඒ කියන්නේ වට්ටමක් හම්බ වෙලා. එහෙනම් එහා පැත්තේ H කියන්නේ 230ක්. 230ක් ඍණ. 230ක් ඍණ H. 230ක් ඍණ. එහෙනම් උත්තරේ මොකද්ද? ගණදෙනුව 2,50,000ක ණය ගැතියෙකුට මුදල් ගෙවීමේදී 20000ක වට්ටමක් හිමිවීම. 2,50,000ක ණය ගැතියෙකුට මුදල් ගෙවීමේදී 20000ක වට්ටමක් හිමිවීම.
එහෙනම් ලද වට්ටම දානවා වෙනත් ආදායම් වල ලද වට්ටම් 20000යි. පුතේ මම මේක සාකච්ඡා කිරීමක් කරන්නේ ඔයාලට වෙලාව දෙන්නේ හද හද ඉන්න. මම පේපරේ දාලා තිබුණේ ඔයාලා උත්තර ලියලා ඇති කියන උපකල්පනයේ මත තමයි මම මේක හදන් යන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ මාත් එක්ක හදන් යන්න බලාපොරොත්තු වුණොත් එයාගේ අකුරු ලියා ගන්න වේගෙන්. නමුත් මම හිතන්නේ මාත් එක්ක මම සාකච්ඡා කරන ඉක්මනට ඔයාලට හදා ගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ මම. එතකොට ඔයාලා හැමතිස්සෙම උත්සාහ කරන්න පේපරේ හදලා ලෑස්ති වෙලා ඉන්න. පේපරේ හදලා ලෑස්ති වෙලා තමයි පන්තියට සහභාගී වෙන්න ඕනේ. එතකොට තමයි මේකේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. එතකොට තමයි ඔයාගේ අඩුපාඩු ටික තේරුම් ගන්න පුළුවන්. එහෙම නැතුව පුතේ එකපාරට ඔයාලා මේ මාත් එක්ක මේ පේපරේ ලියන්න ගත්තොත් උත්තර ලියන්න දැන් නම් පටන් ගන්න. ඔයාලට මේකේ තියෙන වාසිය ගන්න බැරි වෙනවා. මම පේපරේ ඔයාලා දාලා තිබුණේ ඒ නිසා පේපරේ කලින් ලියන්න. මම හිතන්නේ දැන් අපිට YouTube එක හරහා ගොඩක් කට්ටිය බලනවා. හරිද? එයාලා වුණත් හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ පේපරේට තනියම උත්තර ලියලා ඊට පස්සේ මේ සාකච්ඡාව අහන එක. එහෙම නැත්නම් පුතේ අපරාධයක්. හරිද? ඔයාලගේ උනන්දුවයි කැපවීමයි අත්‍යවශ්‍යයි ඈ. මේකෙන් ප්‍රයෝජනෙ ගන්න. මම ඔයාලට පොරොන්දු වුණානේ 2022 A-level විභාගය දක්වා මේ පන්තිය කරනවා. හරිද? එතකොට මාත් එක්ක සම්බන්ධ වෙලා මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කරන් යන්න. right. යම් ඉස්සරහට. නැවතත් මම කියනවා මේ මම පන්තිය උගන්වීමක් නෙමෙයි කරන්නේ. මම තියරි උගන්වන්නේ නැහැ. මම කරන්නේ ප්‍රශ්න සාකච්ඡා කරන එක. ඒක වර්ධවා තේරුම් ගන්න එපා. මම කරන්නේ සාකච්ඡා කිරීමක්. හරිද? එතකොට ඉගැන්වීම කියන එක වෙනම දෙයක්. පාඩම උගන්වන දේ වෙනම දෙයක්. ඒක මම තියරි පන්තියේ ළමයින්ට එහෙම කරන් යනවා. right. යමු පුතේ ඉස්සරහට. ඊළඟට තියෙනවා I. I එක මොකද වෙන්නේ? මෝටර රථයේ වැඩි වෙලා මෝටර රථ තීරුව තියෙනවා. අතන ප්‍රාග්ධන තීරුව තියෙනවා. ඒකේ ඉලක්කම් පිළිබඳ කිසිම තොරතුරක් නැහැ නේද? නමුත් අපිට මෝටර රථ ලයින් එකෙන් ගන්න පුළුවන් නේද? මෝටර රථ ලයින් එකෙන් I ගන්න පුළුවන් නේ. මෝටර රථ තීරුවෙන් I ගන්න පුළුවන්. අය මෝටර රථයට අපිට ආවනේ ධන 300ක් ආවනේ. එතකොට 1650ක් තියෙන්න ඕනේ. 1650ක් තියෙනකොට 1620යි තියෙන්නේ 30ක් අඩු වෙලා. එහෙනම් මොකද්ද මේ ෂය මෝටර රථයේ ගෙවිලා ගෙවුනහම වියදමක් ෂය හිමිකමත් අඩු වෙනවා. එහෙනම් I කියන්නේ 30යි I කියන්නේ 30යි I කියන්නේ 30යි J කියන්නේ 30යි. hello මම අවශ්‍ය හරි පේපර් දාන්නේ අර මේ කට්ටියට කියන්න මේ ඔය Facebook එකේ දෙමි පේපර් එක ආනම දාන්න කොහොමද දාන්න. ඔව් ඒක තමයි MCQ එක. MCQ. හරි. එතකොට ෂය වියදම 30යි. ෂය වියදම 30යි. මට දරුවෝ විනාඩි 3ක කාලයක් දෙන්න. මොකද දන්නා 2021 ළමයින්ට මේ වෙලාවේ ඔන්ලයින් පේපර් එකක් යනවා. ඔන්ලයින් පේපරේ අප්ලෝඩ් කරන්න ඕන සිස්ටම් එකට. ඒක නිසා මට විනාඩි 3ක වෙලාවක් දෙන්න. මම ටක් ගාලා ඒ පේපරේ සිස්ටම් එකට අප්ලෝඩ් කරලා ටක් ගාලා එන්නම්. හරිද? එතකම් චුට්ටක් ඉන්න. හරි. අපි වැඩි පටන් ගමු ඈ. සිදු වෙච්ච ප්‍රමාදෙට කනගාටුව. මේක මම හැම දවසෙම මේක වෙනවා ඈ. මොකද 2021 ළමයින්ට MCQ පේපර් එකක් යනවා 10 ඉඳන් රෑ 12 වෙනකම්. හරිද? ඒකේ පේපර් එක ඉෂු වෙන්නේ 10ට. ඒක නිසා ඒක මේ හැම පේපර් ක්ලාස් එකේදීම මේ වෙලාවේදී මම ළමයිට මොකද ගිය සතියේ මම ඒක 9ට දැම්ම. නමුත් ඒක හරියන්නේ නැහැ. ඒක වෙන්නේ නැති නිසා 10ට තමයි පේපර් දාන්න ඕනේ. ඒක නිසා පේපර් එක 10ට දාන්න තමයි කතා කරගත්තේ. එතකොට මේ පන්ති අතරතුරේදී මට පොඩ්ඩක් විනාඩි 3කට පොඩ්ඩක් එළියට යන්න වෙනවා. හරිද? right. යම් ඉදිරියට. අපි හිටියේ I පොලිය මෙතන ෂය දැම්ම 30. ඊළඟට අපි යනවා K. K එහෙනම් මොකද වෙන්න ඕනේ? K වෙන්න ඕනේ මුදලුත් අඩු වෙලා ආ කියන්නේ ප්‍රාග්ධනය අඩු වෙලා K එහෙනම් අඩු වෙන්න පුළුවන්. K අඩු වෙන්න ඕනේ 20යි. ඒතර K කියන එකට අයිටම දෙකක් වෙන්න පුළුවන්. ගැණිලි වෙන්නත් පුළුවන්, වියදමක් වෙන්නත් පුළුවන්. බලන්න ගානේ අතිරේක තොරතුරු කොහේ හරි තියනවද කියලා ගැණිලි සම්බන්ධ සටහන. ගැණිලි කරලා නැහැ මොකුත් තියනවද? සියලුම තොරතුරු ලාභය කෙරෙහි බලපායි. සියලුම තොරතුරු ලාභය කෙරෙහි බලපායි කියලා අවස්ථාවක් තියෙනවා නේද? මේ අර උඩම ඡේදය දැක්කද?
සියලුම ගනුදෙනු ලාභයක. ඒ කියන්නේ ලාභයට බලපාන හිමිකම අඩු වෙනවා නම් ලාභයට බලපාන හේතු තමයි දෙන්නේ. ගැන්නේ නෑ මේක. එහෙනම් මේක කවුරු හරි දරුවෙක් ගැනිලි කියලා ලිව්වා නම් මේකේ විස්තරේ ලකුණු නෑ. හරිද? වියදම. ඕන જાතිය වියදම. රක්ෂණ ගාස්තු, සේවක වැටුප්, පරිපණම්, දුරකථන ගාස්තු නැත්නම් මෙහෙයුම් වියදම් මොකක් හරි වචනයක් දාලා වියදමක් ගෙව්වා. මොනවා හරි වියදමක් ගෙව්වා 20යි. හරිද? right. මම කියන්නම් රක්ෂණ ගාස්තු ගෙවුවා කියලා කැමතිද? නමක් දාන්න ප්‍රශ්න නැහැ. දුරකථන ගාස්තු, රක්ෂණ ගාස්තු, පරිපණම් ඕන දෙයක් දාගන්න. 20යි. ගැනිලි කියලා කවුරු හරි ලිව්වා නම් එයාගේ ලකුණු බිඳුවයි. හරිද? එයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඔකට K කියන එකට විස්තර කරලා තියෙන්නේ ගැනිලි කරා අහිතිකාරය කියලා විස්තර දැම්ම නම් 20000ක් කියලා එයාට ලකුණු නැහැ. right. ඒකට හේතුව පැහැදිලිනේ අර ගාණි උඩ කියනවා සියලු ගණනුළු ලාභයට බලපානවා කියලා. ලාභයට බලපාන ගණනුත් නැහැ. මොකද කිව්වේ නැහැ. ඊට පස්සේ කියනවා අපිට IMN IMN එහෙනම් Iද වෙන්නේ ඔව් I නේ LMN හරි L 35ක් ඍණ දිය වෙනවා ඍණ 35 ඊට පස්සේ M එක 40යි M එක 40යි N එක 5යි නේද එහෙනම් මොකද්ද ගන්න හරිද කියපු උත්තර දරුවනේ කියපු උත්තර හරිද L එක 35යි L ධන 35ද ඒක පොඩි අවුලක් තියෙනනේ L ධන 35යි L ධන 35යි L ධන 35යි M ඍණ 40යි M ඍණ 40යි එහෙනම් N ධන 5යි N ධන 5යි මේ එකේ උත්තර දානවානේ පොඩ්ඩක් බලමු N ධනද ඍණද වෙන්නේ L ධන 35යි M ඍණ 40යි එන N ඍණ 5යි N ඍණ 5යි N ඍණ 5යි N ඍණ 5යි right එහෙනම් මොකද්ද ඒ ගණන් දෙනු වෙන්න පුළුවන් මොකද්ද ගණන් දෙනු මුදල් වැඩිලා ණය ගැතිය සල්ලි දීලා නේද 40000ක ණය ගැතියකෝ ණය පියවීමට රුපියල් 35000ක් ලබා දුන්නා ඉතිරිය දුන් වට්ටම් ණය 40000ක ණය ගැතියකෙන් ණය පියවීමට 35000ක් ලබා ගත්තා ඉතිරිය දුන් වට්ටම් දානවා වියදම එහෙනම් 5යි දැන් එහෙනම් ආදායම් ප්‍රකාශයෙන් අපිට විකුණුම් තියෙන එකයි තමයි විකුණුම් 500යි පිරිවැය 400යි ධනලාභය 100යි වෙනත් ආදායම් තියෙනවා 20ක් ඒ අනුව 120යි වියදම් ටික එකතු වෙනවා 50යි 70යි 80යි 80ක් එනවා 80ක් අඩු වුණාම ලාභය එනවා 40ක් ලාභය 40යි right ලාභය 40යි සරල මට්ටමේ ගාණක් ඊට පස්සේ ප්‍රශ්නාංක ඊළඟ තියෙන්නේ ප්‍රශ්නාංක 2 ප්‍රශ්නාංක 2 මොකද්ද පුතේ කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශ තමයි කියන්නේ ව්‍යාපාරයේ 2යි 1 දිනට මුදල් පාලන ගිණුමේ ශේෂය ආරම්භක ශේෂය ව්‍යාපාරයේ පිළිල කළ පෙබරවාරි මාසයේ මුදල් පාලන ගිණුම මුදල් පාලන ගිණුමට අවශ්‍ය ගැලපුම් කර මූල තත්ත්ව ප්‍රකාශයේ පෙන්විය යුතු මුදල් පාලන ගිණුමේ ශේෂය පෙබරවාරි මාසයේ බැංකු සැසඳුම් ප්‍රකාශය එතකොට අපෙන් අයිතම කිහිපයක්ම ඉල්ලීම් කරනවා ඒ අයිතම සියල්ල අපි හදන්න ඕනේ අයිතම කිහිපයක්ම අපෙන් ඉල්ලීම් කරනවා අපි සියලු අයිතමයන් ටික හදන්න ඕනේ එහෙනම් අපි හදමු හරි අපෙන් ඉල්ලනවනේ මුදල් පාලන ගිණුමේ ශේෂය right මුදල් පාලන ගිණුමේ ශේෂය අපිට හොයාගන්න වෙන්නේ ආරම්භක දිනට සැසඳුම් ප්‍රකාශයක් අහලා ඊට පස්සේ අපිට මුදල් පාලන ගිණුමේ ශේෂය ඉල්ලනවා පෙබරවාරි මුදල් පාලන ගිණුම ඉල්ලනවා මුදල් පාලන ගිණුම
පෙබරවාරි. ඒත් එක්කම හදන්න ඕනේ සංශෝධිත මුදල් පාලන ගිණුම. සංශෝධිත මුදල් පාලන පෙබරවාරි. ඊට පස්සේ අපිට බැංකු සැසඳුම් ප්‍රකාශය අවශ්‍යයි පෙබරවාරි. බැංකු සැසඳුම් ප්‍රකාශය. සංශෝධිත මුදල් පාලන ගිණුමේ අවසන් ශේෂය එකතු කිරීම අඩු කිරීම පල්හැම් වෙනවා අවසාන ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂය. බැංකු ප්‍රකාශයේ ශේෂය අපිට ආරම්භක දිනට මුදල් පාලන ගිණුමේ ශේෂය හොයන්න ඕන නිසා අපිට ලේසි වෙයි පෙබරවාරි මාසයේ ආරම්භය කියන්නේ ජනවාරි මාසයේ අවසානය. පෙබරවාරි මාසයේ ආරම්භය කියන්නේ ජනවාරි මාසයේ අවසානය. ඒතර අපි ඒකට කියනවා ආරම්භක ශේෂ සැසඳුම් ප්‍රකාශය. ආරම්භක ශේෂ සැසඳුම් ආරම්භක ශේෂ සැසඳුම් ප්‍රකාශය. ආරම්භක ශේෂ සැසඳුම් ප්‍රකාශය කියන එකේ ව්‍යංගාර්ථය තමයි ජනවාරි මාසයේ බැංකු ප්‍රකාශය කියන එක. මේකේ ව්‍යංගාර්ථය මොකක්ද? ව්‍යංගාර්ථය මොකක්ද? ජනවාරි බැංකු සැසඳුම් ප්‍රකාශය. ආරම්භක ශේෂ සැසඳුම් ප්‍රකාශයක් කියලා කියන්නේ ඊට කලින් මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශය. වෙනසක් නැහැ. එතකොට එතෙන්දිත් අපිට එකතු කිරීම අඩු කිරීම අරන් අපිට ගන්න පුළුවන් වෙයි. ඒතර බැංකු ප්‍රකාශය ඒ කියන්නේ 2.1 බැංකු ප්‍රකාශයේ ශේෂය 2.1 මුදල් පාලන ගිණුමේ ශේෂය තමයි එන්නේ. සංශෝධිත ශේෂය. 2.1 සංශෝධිත මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය තමයි පෙබරවාරි මාසයේ මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය වෙන්නේ. ජනවාරි මාසයේ අන්තිමට හදන සංශෝධිත මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය තමයි පෙබරවාරි මාසයේ ආරම්භක ශේෂය වෙන්නේ. ඒවා දන්නවනේ. right. දැන් බලමු අපිට තොරතුරු දීලා තියෙන්නේ මොනවද කියලා. right. අපිට දීලා තියෙනවා පුතේ 1.31කට ශේෂය. 1.31කට ශේෂය දීලා තියෙනවා බැංකු ප්‍රකාශය. බැංකු ඒ කියන්නේ 1.31 බැංකු ප්‍රකාශයේ ශේෂය කියන්නේ 2.1 ශේෂය තමයි. එහෙනම් මෙතන කීයද 28000යි. 28000ක් තිබිලා තියෙනවා. right. පෙබරවාරි මාසයේ බැංකු ප්‍රකාශය පරීක්ෂා කිරීමේදී තැන්පත් කළ රුපියල් 60000ක තැන්පතු පැවතුණා. ඒ කියන්නේ පෙබරවාරි මාසයේදී තැන්පත් කරපු චෙක්පත් තියනවලු. ඒ කියන්නේ තැන්පතු බැංකු ප්‍රකාශයේ තැන්පතු තියනවලු කීයද? ඔක්කොම 62000ක් තියනවලු. 62000ක් තියෙනවා. මෙහි මුදල් තැන්පතු ලෙස 15000ක්ද ජනවාරි මාසයේ අදාළ තැන්පතු. ඒ කියන්නේ අන්න ජනවාරි මාසයේ තැන්පතු පෙබරවාරි වෙනවා කියන්නේ මොකද්ද? ජනවාරි 31 උපලබ්ධ නොවුණු චෙක්පත් 22000ක් තිබිලා තියෙනවා. මුදල් තැන්පතු 15000ක් තිබිලා තියෙනවා. ඒතන විශ්ලේෂණය කරගන්න ඕනේ. එහෙනම් 62000 ඔයා කඩා ගන්න ඕනේ. 62000 තියෙනවා ඉලක්කම් 3ක්. මුදල් තැන්පතු තියෙනවා 15000යි. ජනවාරි මාසයේ ඒවා තියෙනවා 20. ජනවාරි මාසයේ තියෙනවා 22000ක්. එහෙනම් ඉතිරි ටික පෙබරවාරි චෙක් තැන්පතු. ඇයි මුදල් තැන්පතු උඩින් දුන්නානේ 15000 කියලා ඉතිරි ටික නම් චෙක් තැන්පතු. චෙක් තැන්පතු තියෙනවා කීයද? මෙතන මේ දෙක එකතුව 37000යිනේ. එහෙනම් 15000යි 20000 කියන්නේ 37000යි. ඒතර 62000න් 37000ක් ගියාම 25000ක් එනවා. එහෙනම් පෙබරවාරි මාසයේ චෙක් තැන්පතු 25000යි. මෙන්න මේ විශ්ලේෂණය වා කරගන්න ඕනේ. ඒ විශ්ලේෂණය ඔබ සතුව තියෙන්න ඕනේ. නැත්නම් වැඩි අවුල් යනවා. ඊට පස්සේ ආයි කියනවා පෙබරවාරි මාසයේ අදාළව 16000ක තැන්පතු 2.29 වන විට බැංකුවට බැරවී නොමැත. මෙන්න මේ 25000න් කීයද? 16000ක් උපලබ්ධි වෙලා නැහැ. 16000ක් උපලබ්ධි නොවු. උපලබ්ධි නොවු චෙක්පත් තමයි 16000ක්. right. එහෙනම් අපිට මේ තොරතුරු ටික පොඩ්ඩක් දාගමුකෝ අපි. ඒ තොරතුරු දානකොට මුදල් තැන්පතු කාලච්ඡේදයේ මුදල් තැන්පතු එහෙනම් මුදල් ගිණුමට එන්න ඕනේ. මුදල් ගිණුමට හර වෙන්න ඕනේ මුදල් තැන්පතු. මුදල් පාලන හර වෙනවා මුදල් තැන්පතු කීයද? 15000. ඒක ප්‍රශ්නයක් නෑ. චෙක් තැන්පතු ටිකත් අපේ මුදල් පාලන ගිණුමට හර වෙනවා චෙක් තැන්පතු.
පෙබරවාරි මාසේ චෙක් තැන්පත් කරපු තිබ්බා කියද 25000ක්. ඒ 25000ක් මෙතනට හර වෙනවා. ඒතර ජනවාරි මාසේ උපලබ්ධ නොවුණු චෙක් පතා මේ මාසේ උපලබ්ධ වෙලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජනවාරි 31කට ඒ කියන්නේ පෙබරවාරි 1 වෙනිදාට උපලබ්ධ වෙලා නැහැනේ. එහෙනම් ඒක ආරම්භක ශේෂ සැසඳුම් ප්‍රකාශයේ ආරම්භක ශේෂ සැසඳුම් ප්‍රකාශයට එන්න ඕනේ උපලබ්ධි නොවු චෙක්. උපලබ්ධි නොවුණු චෙක් වලට එන ආරම්භක ශේෂ සැසඳුම්. ඒ කියන්නේ පෙබරවාරි 1 වෙනිදාට. ඇයි ජනවාරි 31 වෙද්දී උපලබ්ධි නොවුණු නිසා තමයි පෙබරවාරි මාසේ උපලබ්ධි වෙන්නේ. ඒතර එහෙනම් ජනවාරි 31කට මේක උපලබ්ධ නොවුණු. ඒ කියන්නේ පෙබරවාරි 1 වෙනිදාට ජනවාරි 31 කියන්නේ පෙබරවාරි 1 වෙනිදා තමයි. හරිද? ඒතර පෙබරවාරි 1 වෙනිදාටත් මේක උපලබ්ධ නොවුණු චෙක් පත්. පෙබරවාරි මාසයේ තුල තමයි උපලබ්ධ වෙලා තියෙන්නේ. එහෙනම් ආරම්භක ශේෂ සැසඳුම් ප්‍රකාශයේ උපලබ්ධ නොවුණු චෙක් පත් කියලා 22000 දාන්න ඕනේ. 22000 දාන්න. ඒ වගේම පෙබරවාරි මාසයේ අන්තිමට 2.29ට හදන 2.27ට හදන බැංකු සැසඳුම් ප්‍රකාශයේ පෙබරවාරි මාසයේ හදන මේ බැංකු සැසඳුම් ප්‍රකාශයේ පෙබරවාරිනේ. පෙබරවාරි මාසයේ හදන බැංකු සැසඳුම් ප්‍රකාශයේ උපලබ්ධ නොවුණු චෙක් පත් කියලා කීයක් එන්න ඕනද? 16000ක් එන්න ඕනේ. 16000. එහෙනම් උපලබ්ධ නොවුණු චෙක් පත් කීයක් එනවද? 16000ක් එනවා. 16000ක් එනවා. right. ඊළඟ අපි යනවා ඊළඟ තොරතුරු. දැන් අංක 1 තොරතුරයි අංක 2 තොරතුර තමයි අපි මේ ගත්තේ. ඊට පස්සේ අංක 3 කියනවා ජනවාරි මාස බැංකුවට ඉදිරිපත් නොවන මුළු චෙක්පත් ප්‍රමාණය 30000ක් විය. ජනවාරි මාසයේ මෙම චෙක්පත් වලින් 25000ක් පෙබරවාරි මාසයේ බැංකුවට ඉදිරිපත් වී ඇත. ඒ කියන්නේ තවත් ඉදිරිපත් වෙලා නැහැ කීයද? 5000ක්. එහෙනම් ජනවාරි මාසයේ ඉදිරිපත් නොවුණු චෙක්පත් කියන්නේ ජනවාරි 31කට ඉදිරිපත් නොවුණු චෙක්පත්. පෙබරවාරි 1 වෙනිදා ඉදිරිපත් නොවුණු චෙක්පත්. ඒක ආරම්භක ශේෂ සැසඳුම් ප්‍රකාශ දාන්න ඕනේ. ඉදිරිපත් නොවුණු චෙක්පත්. දැන් ඔයාලා දන්නවනේ ඉදිරිපත් නොවුණු චෙක්පත් එකතු වෙනවා කියලා දැන් ඔයාලා දන්නවා. ඔයාලා දැන් බැංකු සැසඳුම් හදපු ළමයි. ඒක නිසා ඇයි එකතු කරන්නේ කියන දේවල් මම පන්තියේදී කියලා දීලා තියෙන්නේ. ඒවත් හිතන විදිය. දැන් ඔයාලා හිතන විදිය කරන්නේ ඔයාලා දැන් ප්‍රැක්ටිස් එකකින් වගේ හදන්නේ. නමුත් කටපාඩම් කරන්න බෑ. දැන් මට කියන්න බලන්න හිතන්නේ කොහොමද කියලා. ඉදිරිපත් නොවුණු චෙක්පත්. ඉදිරිපත් නොවුණු චෙක්පත් කියන්නේ බැංකුවට ගෙවලා නැහැ. බැංකු විශේෂය වැඩි. හැබැයි මුදල් පාලන ගිණුමේ ශේෂය අඩුයි. ඇයි චෙක්පත් බැර ගන්න තියෙන මුදල් පාලන ගිණුමට මුදල් ගිණුමේ ශේෂය අඩු නිසා මෙතන උඩ ශේෂය අඩුයි. උඩ ශේෂය අඩු නිසා තමයි අපි එකතු කරන්නේ. නැත්තම් කටපාඩම් එකතු කරන්න එපා. එකතු කරන්න හේතු දැනගන්න. මුදල් පාලන ගිණුමේ ශේෂය අඩුයි. ඇයි චෙක්පත් නිකුත් කරාම අපි මුදල් පාලන බැර වෙලා තියෙන්නේ. නමුත් බැංකුව ගෙවලා නැහැ. මුදල් පාලන බැර වෙන නිසා මුදල් ශේෂය අඩු වෙලා තියෙනවා. මෙතන ශේෂය අඩු නිසා තමයි අපි එකතු කරන්නේ. එහෙනම් ඉදිරිපත් නොවුණු චෙක්පත් 30000යි අවුරුදු මේ මාසෙ මුලට පෙබරවාරි 1 වෙනිදාට මේ 30000න් පෙබරවාරි මාසයේ ඉදිරිපත් වෙලා බැංකුවට කීයද 25000ක්. නම් පෙබරවාරි 28 වෙනි ඉදිරිපත් නොවිච්ච ඒවා තව තියෙනවා කීයද 5000ක්. ඒක අපි දාන්න ඕනේ මේ මාසයේ අන්තිම හදන. ඒ කියන්නේ පෙබරවාරි මාසයේ අන්තිම හදන සැසඳුම් ප්‍රකාශයට දාන්න ඕනේ ඉදිරිපත් නොවු චෙක් මොන මාසෙද? ජනවාරි. මේ ඇවිල්ලා ජනවාරි. ඉදිරිපත් නොවුණු චෙක්පත් ජනවාරි මාසෙට දාලා ජනවාරි කීයද 5000යි. ඉදිරිපත් නොවුණු චෙක්පත් ජනවාරි 5000ක් තියෙනවා. 30000න් 25000න් ඉදිරිපත් වුණේ පෙබරවාරි මාසේ 5000ක් තවදුරටත් ඉදිරිපත් වෙලා නැහැ. පෙබරවාරි අන්තිමටත් ඉදිරිපත් වෙලා නැහැ. ඒක මේ පෙබරවාරි මාසේ අන්තිම හදන සැසඳුම් ප්‍රකාශයට එන්න ඕනේ. මේවා අපි පන්ති කාමරේ තා සරලව හදලා තියෙන්නේ. ආරම්භක ශේෂ අසමාන අවස්ථා ඔයාලගේ මට්ටමට එද්දි මේ මට්ටමේ තමයි ඉන්නේ. ආරම්භක ශේෂ අසමාන අවස්ථාවක් තමයි ඉන්නේ. right. අංක 4 පෙබරවාරි මාස නිකුත් කළ මුළු චෙක්පත් වටිනාකම 57000යි. එහෙනම් ඒක මුදල් පාලනයට බැර කරන්න ඕනේ චෙක් නිකුතුව. චෙක් නිකුත් කරපුවා තියෙනවා 57000. මුදල් පාලන බැර වෙනවා මාසේ. හැබැයි මේ 57000න් පෙබරවාරි මාසේ ගෙවලා තියෙන්නේ කීයද? අතර එම චෙක්පත් වලින් 40000ක් පමණක් බැංකුවට ඉදිරිපත් වී ඇත. බැංකු ප්‍රකාශය අනාවරණය කරන්නේ 57000ක චෙක්පත් නිකුත් කරාට බැංකුව ගෙවලා තියෙන්නේ බැංකු ප්‍රකාශයේ තියෙන 40000ක චෙක්පත්. ඒ කියන්නේ තව 17000ක් ඉදිරිපත් වෙලා නැහැ. ඒ කියන්නේ බැංකු ප්‍රකාශය නැත්තේ. එහෙනම් ඉදිරිපත් නොවුණු චෙක්පත් පෙබරවාරි. දැන් ඉදිරිපත් නොවුණු චෙක්පත් ජනවාරි 5000ක් තිබ්බා පෙබරවාරි තියෙනවා 17000ක්. පෙබරවාරි තියෙනවා 17000ක්. පෙබරවාරි 17000ක් තියෙනවා. ඊළඟට අංක 5 ණයගැතියෙකුගෙන් ලැබි එදිනම බැංකුවේ ගත කළ 6000ක චෙක්පත් ණයගැති ලෙස මුදල් පාලන කිරීමේ දැක්වේ. මොකද ණයගැතියෙකුගෙන් ලැබි එදිනම බැංකුගත කළ රුපියල් 6000 චෙක්පත ණයගැති ලැබීම් ලෙස මුදල් පාලන කිරීමේ දක්වා ඇත. ප්‍රශ්න නැහැ. එහෙම කරන්න ණයගැතියෙක් ලැබුණාම බැංකුවට දාන්න පුළුවන්. ඒක ණයගැති ලැබුණා නම් එදිනම දැම්මම මුදල් පාලන කිරීමට එන්න ඕනේ. ණයගැති පාලන කියලා කීයද 6000. ණයගැතියෙක්ගෙන් බැංකුවට සල්ලි හම්බ වෙලා අපි ඒක
එදාම පොත්වල වාර්තා කළා නම් මුදල් පාලන කිරීමේ දාලා ගැටලුවක් නැහැ. ණය ගැතියකින් ලැබී එදිනම බැංකුගත කළ රුපියල් 6000ක චෙක්පත ණය ගැති ලැබීම් ලෙස මුදල් පාලන කිරීමේ දැක්වේ. ඉතින් වෙන්නේ නැපේ ණය ගැතියකින් චෙක් එක වුණාම අපි දාන්න ඕනේ. right. ඊළඟට බැංකු ගාස්තු රුපියල් 1000 චෙක් පොත් ගාස්තු 2500ක් අය කර ඇති බව බැංකු ප්‍රකාශය දැක්වේ. ඒ බැංකු ප්‍රකාශය දැක්වෙන ඔය චෙක් පත් ගාස්තු බැංකු ගාස්තු කියන දේවල් සාමාන්‍යයෙන් කාලච්ඡේදයේ මුදල් පාලන කිරීමේ දාන්නේ අන්තිමට. يعني බැංකු ප්‍රකාශය ආවට පස්සේ ඒක සංසෝත් එකකට දාන එක නිසා අපි ප්‍රැක්ටිස් එකෙන් දානවා සංසෝත් එකට බැංකු මොකද කියන්නේ බැංකු ගාස්තු තියෙනවා 1000යි. ඊට පස්සේ චෙක් ඊට පස්සේ තියෙන මොකද්ද චෙක් පොත් ගාස්තු තියෙනවා 2500යි. ඒ දෙකම සංසෝත මුදල් පාලන බැල. අර අංක පස්වෙනි ගණදෙනුවත් පොඩ්ඩක් ඒ පැත්තෙන් දෙන්න කියලා නමුත් එයා වෙනස් විදිහට හිතලා තිනවා. ණය ගැතියකින් ලැබිලා එදිනම බැංකුගත කළ රුපියල් 6000 ක චෙක්පත් ණය ගැති ලැබීම් ලෙස මුදල් පාලන කිරීම දාලා දෙනවා. මුදල් පාලන කිරීම දැම්ම නම් ඉතින් ප්‍රශ්න නැහැ. හරිද? මුදල් පාලන කිරීම තියෙන්න ඕනේ. හරි. ඊළඟට අංක 7 කියන්නේ ජනවාරි මාස රක්ෂණ වාරිකයේ රුපියල් 5000ක් වූ අතර එය නිසි පරිදි බැංකුව ගෙවා ඇත. නමුත් රක්ෂණ කිවිසුම අතර ඇති කරගත් එකඟතාව අනුව පෙබරවාරි මාසයේ සිට එය රුපියල් 6000ක් දක්වා විය යුතු බව බැංකු රක්ෂණ සමාගම විසින් දන්වා ඇති අතර එය නිසි පරිදි බැංකු ප්‍රකාශයේ වාර්තා වී ඇත. නමුත් මුදල් පාලන කිරීම තුළ රක්ෂණ ගාස්තු වාර්තා වී නොමැත. මුදල් පාලන කිරීම දාලා නැහැ. මුදල් පාලන කිරීම කිය දාන්න ඕනේ. මුදල් පාලන කිරීම දැන් 5000 නෙමෙයි වාරිකය. ඇයි පෙබරවාරි දැන් 6 වෙලානේ 6000. 5000 නෙමෙයි දාන්න ඕනේ. නම් සංසද මුදල් පාලන බැර වෙනවා රක්ෂණ ගාස්තු කියලා 6000ක්. 5000 නෙමෙයි 5000 කියන්නේ පරණ එක. නමුත් අලුත් ගිවිසුමට අනුව 6000ක් කියලා ඒක බැංකුවට රක්ෂණ සමාගම විසින් දන්වා ඇත. ඒ අනුව බැංකුව ප්‍රකාශයේ වාර්තා වෙනවා. කියන්නේ රක්ෂණ සමාගම බැංකුවට කියලා දෙනවා මේ 6000ක් කපන්න කියලා. ඒතකොට ඒක බැංකුව ඒ වැඩේ කරලා තියෙනවා. ඒතකොට සංසද මුදල් පාලන බැර වෙන්නේ 6000ක්. 5000 නෙමෙයි 5000 කියලා කරන්නේ නැහැ. 8 ලාභාංශ ආදායම් 3000ක් බැංකුව රැස් කර දෙන ඇති බව බැංකු ප්‍රකාශ දන්වා. කියන්නේ ලාභාංශ ආදායම් බැංකු ප්‍රකාශයෙන් රැස් කරගත්තා නම් ඒක අපි සාමාන්‍යයෙන් ලැබෙන ලාභාංශික අපි දාන්නේ ඍජු ප්‍රේෂණ කියලා. ඒතර ඒක දාන්නේ සංසෝත මුදල් පාලන කියනකොට තමයි දාන්නේ. මොකද ඒක බැංකු ප්‍රකාශය ආවට පස්සේ තමයි අපි දන්නේ ලාභාංශ ලැබිලා තියෙනවා කියලා බැංකුවට. එහෙනම් සංසෝත මුදල් පාලන කියනකොට හර කරනවා ලාභාංශ. දැන් ඒක සාමාන්‍ය ප්‍රැක්ටිස් එකෙන් කරන එකක් ඈ. ඍජු يعني ඍජු ප්‍රේෂණ ලාභාංශ වෙනස් සමාගමෙන් ලැබෙනකොට බැංකුවට ක්ලේම ලැබෙනවා. අපි නමුත් බැංකුව කතා කරලා කියන්නේ අපිට මෙච්චරක් ලැබුණා කියලා. අපි දැනගන්නේ බැංකු ප්‍රකාශය ලැබුණාට පස්සේ. ඒක තමයි ප්‍රැක්ටිස් එක. අද දැන් කවුරුහරි කෙනෙක් කියනකොට ඇයි ඒක මුදල් ගිනුවට දැම්මේ නැත්තේ? ඉතින් මුදල් ලැබුණානේ කියලා. නමුත් සාමාන්‍ය ප්‍රැක්ටිස් එකේදී ලාභාංශ බැංකුවට හම්බුණාට බැංකුවෙන් කතා කරලා කියන්නේ ඔයාගේ account එකට සල්ලි හම්බුණා මෙහෙමයි කියලා. බැංකුවට දන්නේ නැහනේ. ඒතර අපි දැනගන්නේ බැංකු ප්‍රකාශය ආවා. මේක නිසා අපි ප්‍රැක්ටිස් එකෙන් දාන්නේ සංසද මුදල් පාලන තමයි බැර වෙන්නේ. right. අංක 9 ණය වාරිකයේ 4000 බැංකුව අඩු කර ඇත. ණය වාරිකයේ ගෙවීම ව්‍යාපාරයේ මුදල් පාලන කිරීම සඳහන් වී නැතලු. ආය නමුද එන්නේ එකක්. සංසද මුදල් පාලන බැර වෙනවා ණය වාරිකය 4000 බැර වෙනවා. අවසාන වශයෙන් මුදල් පාලන කිරීම එකතු කිරීමේදී 1000ක් ශේෂය වැඩියෙන් එකතු කරලා. මුදල් පාලන කිරීම මෙතන මුදල් පාලන කිරීම එකතු කරද්දී 1000ක් වැඩියෙන් කරලා. ඒතර අපි ව්‍යාපාරයේ පිළිල කළ මුදල් පාලන කිරීම හදද්දී මෙතන 1000ක් වැඩියෙන් එකතු කරන්න ඕනේ. 1000ක් වැඩියෙන් එකතු කරන්න ඕනේ. මෙතන එකතු කරද්දී අපි මුදල් පාලන වල 1000ක් වැඩි එකතු කරනවා. ඒ වැඩි කරන එකතුව ශේෂ මෙතන තියෙන හින්දා බැර කරනවා. සංශෝධනයේදී වැරදි නිවර්ති කිරීම කියලා 1000ක් බැර වෙනුනේ. ඒ හරපැත්ත එකතු කිරීමේදී 1000ක් වැඩි කියලා කියන්නේ. ඒතර එකතු හරපැත්තද බැර පැත්තද කියලා ගාන කිව්වේ නෑ. අපි සාමාන්‍යයෙන් ගිණුමක පැත්තක් කිව්වේ නැත්නම් සාමාන්‍ය පැත්ත කියලා තමයි හිතන්නේ. ගිණුමක පැත්තක් කියන්නේ නැත්නම් ඒ ගිණුමේ සාමාන්‍ය පැත්ත කියලා තමයි අපි හිතන්නේ ඈ. ඒක දන්නවනේ. ගිණුමක පැත්තක් කියන්නේ නැත්නම් ගිණුමේ සාමාන්‍ය පැත්ත. දැන් මුදල් පාලන ගිණුමේ සාමාන්‍ය පැත්ත කියන්නේ හර. සාමාන්‍ය පැත්ත කියලා කියන්නේ ගිණුම අදාළ ගිණුම වැඩි වෙනකොට බලපෑම වැඩි වෙද්දී හරද බැලද කියන එක. ඒතර වත්කම් ගිණුමක් වැඩි වෙද්දී හර නෙවෙයි. ඒතර සාමාන්‍ය පැත්ත හර. ඒතර හර පැත්ත තමයි වැඩි එකතු කරලා තියෙන්නේ 1000. ඒතර අපි මේ හදන මුදල් පාලන ගිණුමේ 1000ක් එකතු කරන්න ඕනේ. අපි කැමැත්තෙම 1000ක් වැඩි කරන්න ඕනේ. right.
එච්චරයි කියන්නේ. එහෙනම් දැන් අපිට ආරම්භක ශේෂ සතුම් ප්‍රකාශය තුලණය කරලා ආරම්භක දින තිබි ශේෂය හොයාගන්න පුළුවන්. ආරම්භක දින තිබි ශේෂය හොයාගන්න. මෙතන යට ඉඳන් උඩට සුළු කරන්න ඕනේ. යට ඉඳන් උඩට සුළු කරන්න. කීය දෙන්නේ උත්තරේ? 22000ක් අඩු වෙලා තමා 28000 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් උඩට යද්දි මොකද වෙන්නේ? 30යි 50000ක් තියෙනවා. 50000 ඇවිල්ලා තියෙන්නේ 30000ක් එකතු වෙලා. එහෙනම් උඩට යද්දි කීය දෙන්නේ? 20000යි. එහෙනම් මුදල් පාලන ගිණුමේ තිබිච්ච ශේෂය කීයද? 20000යි. මේ මුදල් පාලන ගිණුමේ ශේෂය කියන්නේ පෙබරවාරි 1 වෙනිදාට. එහෙනම් පෙබරවාරි 1 වෙනිදා මුදල් පාලන ගිණුමේ ශේෂය 20000යි. මුදල් පාලන ගිණුමේ ශේෂය 20000යි. මුදල් පාලන ගිණුමේ ශේෂය 20000යි. හරිද? හරි. ඊළඟට අපිට පුළුවන් අපේ මුදල් පාලන ගිණුම හදන්න. මුදල් පාලන ගිණුම හදද්දී මතක තියාගන්න ඕනේ 1000ක් වැඩියෙන් එකතු කරන්න ඕනේ ඈ. බලන්න ඒක අපි විසින් කරන්නත් ඕනේ. එයා ඉල්ලන්නේ ව්‍යාපාරයේ පිළියෙල කළ පෙබරවාරි මාසයේ මුදල් පාලන ගිණුම. පෙබරවාරි මාසයේ මුදල් පාලන ගිණුම 1000ක් වැඩි කියලා කියන්නේ. ඒක 1000ක් වැඩියෙන් එකතු කරන්න. අපි කැමැත්තෙන් 1000ක් වැඩි කරද්දන්න ඕනේ ඈ. 20000යි 15000යි ඊට පස්සේ 25000යි 6000යි අර වැඩි කරන්න ඕන 1000යි. ඒක එකතු කරන්න ඕනේ 67000ක්. ඇත්තටම එන්නේ 66000යි. ඇත්තටම එන්නේ 66000 වලට 66000 දාන්න බෑ. 67000 කියලා දාන්න 1000ක් වැඩියෙන් එකතු කරලා. 67000යි. ඒතකොට මෙතන 57000ක් ගියාම 20000යි. සෝරි 10000යි. 10000ක් තියෙනවා ශේෂය. මේ ශේෂය 10000 තුල 1000ක් වැඩි. 10000ක් තුල 1000 වැඩි. එහෙනම් ශේෂය පාගීගේ. එහෙනම් මෙතන ශේෂය දානවා සංසුදු මුදල් පාලන ගිණුමේ 10000යි. ඒ වැඩි 1000 තමයි අපි බැර කරේ. මෙතන 1000ක් වැඩිනේ. ඒක තමයි 1000 බැර කරේ. තේරුණේ? සංසෝධ මුදල් පාලන ගිණුමේ ශේෂය අපිට ගන්න පුළුවන් බැංකු ප්‍රකාශ දාන කී දාවේ? සංසෝධ මුදල් පාලන ගිණුමේ ශේෂය කී දෙන්නේ? 13000යි. මම හිතන්නේ බැර ශේෂයක් ඉන්නේ නේ. බැර පැත්ත වැඩි. බැර පැත්ත තියෙන්නේ 3500යි 10000යි 1000යි. අතන බැර පැත්ත එකතු 14500ක් එනවා. 14500යි. ඒතර මුදල් සංසුදු මුදල් පාලන ගිණුමේ ශේෂය බැර ශේෂයක් එන්නේ කීයකද? 1500ක. 1500ක බැර ශේෂයක් එන්නේ. 1500ක බැර ශේෂයක් එනවා. 1500ක බැර ශේෂයක් එනවා මුදල් පාලන ගිණුමේ. මුදල් පාලන ගිණුමේ 1500ක බැර ශේෂයක්. ඒ 1500 බැර ශේෂය අපි බැංකු සසුතුම් ප්‍රකාශයේ මුදල් පාලන ගිණුමේ සංසුදු මුදල් පාලන ගිණුමේ ශේෂය 1500යි බ්‍රැකට්. අයි බැර ශේෂයක් කියන්නේ ඍණාගයක්. ඒක බ්‍රැකට්. දැන් එතන එකතු වෙන්න ඕනේ 22000ක් එකතු වෙනවා. ඒතර 22000ක් එකතු වෙද්දී මොකද වෙන්නේ? අඩු වෙනවා. 20500යි. 16000ක් අඩු වෙන්න ඕනේ. 16000ක් අඩු කරද්දී අවසාන ශේෂය එනවා. අවසාන ශේෂය එනවා 4500යි. එහෙනම් බැංකු ප්‍රකාශයේ ශේෂය 4500යි. 2500 නේ සර්. 2500 දෙන්න සුළු කරන්නේ. මෙතන එකතුව 3500යි 10500යි 14500යි 14500යි 1500 නේ පුතේ. 1500 නේ. පොඩ්ඩක් බලන්න. දේශා 1500 නේ දරුවෝ ඉන්නේ. සංසෝධ මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය බැර 1500 නේ ඉන්නේ. පොඩ්ඩක් චෙක් කරන්න ගාලා. සංසෝධ මුදල් පාලන ගිණුමේ ශේෂය right. ඒ අනුව මේක හරි. පළවෙනි එන්නේ 9000යි නේ. නෑ. චා කවුද දේශාන් ඔයාගේ ගැටලුව තියෙන්නේ ඇයි එයාගේ මුදල් එයා හදපු මුදල් පාලන ගිණුමේ 1000ක් වැඩියෙන් එකතු කරලා තියෙනවනේ. ඒතකොට ඔයාම කිව්ව එක තමයි. හදන සාමාන්‍ය විදිහට හදුවොත් 9000 තමයි එන්නේ. ඒකතර වැරද්දක් වෙලා නැහැ. ඒතර ගානේ 10 වෙනි ගැළපිල්ලේ කියන වණි මුදල් පාලන ගිණුමදී 1000ක් වැඩියෙන් එකතු කරලා කියලා.
ඒතර අපි හදන මුදල් පාලනය කිව්වේ 1000ක් වැඩි එකතුලා තියෙන. ඒතර අපි හැදුවාම එන්නේ 66000 එකතු. නමුත් එයා 67000ක් තමයි තියෙන්නේ. ඒතර 67000 තමයි දාන්න. ඒතර හරිද? ඒතර 10 වෙනි එක සලකලා නැහැ කියලා තියෙන්නේ. 10 වෙනි එක සලකලා නැහැ. 10 වෙනි එක කියන්නේ මුදල් පාලන ගිණුම හදලා 1000ක් වැඩි එකතු කරන්නේ. ඒතර අපි පෙබරවාරි මාසේ හදපු මුදල් පාලන ගිණුම සාමාන්‍යයෙන් 66000 එන්න ඕනේ. නමුත් එයා දාලා තියෙන්නේ 1000ක් වැඩි. ඒතර 67000ක්. ඒතර ශේෂෙන්නේ 10000ක් පාගිගේ. ඒ 10000න් 1000ක් අයින් කරා. ඒතර තමයි 9000. හරිද? හරිද පුතේ? සර් මේ ප්‍රශ්නයකට ලකුණු කොහොමද දෙන්නේ? හරි යමු ඉස්සරහට. මේ වගේ ප්‍රශ්නයකට ලකුණු සාමාන්‍යයෙන් 7ක් හෝ 8ක් 7-8 කියන ප්‍රමාණය තමයි යන්නේ. 7-8 කියන ප්‍රමාණයෙන් තමයි යන්නේ. නමුත් වර්තමානයේදී බැංකු සෙසුම් ප්‍රකාශ කියලා වෙනම ගාණක් එන්නේ නැහැ. ගොඩක් කරලා සමීකරණ ගාණ ඇතුළෙම තමයි රින් ගන්නෙ. නැත්තම් සමාගම් ගාණ ගැළපිල්ලක රින්ගලා තියෙයි. ඔය හැදි අතුරු තැනක තමයි තියෙන්නේ. අපිට වෙනම බැංකු සෙසුම් කියලා මේ සරල මට්ටමේ ගණන් වෙන්නේ නැහැ. එහෙම ගාණක් ආවොත් බැංකු සෙසුම් කියලා ටිකක් සංකීර්ණ ගාණක් එන්නේ. ටිකක් සංකීර්ණ ගාණක් එන්නේ. සරල මට්ටමේ ගණන් එන්නේ නැහැ. වෙනම ගාණක් දෙන්න ඕන. මුදල් පාලන ගිණුමේ මේ ගිණුම් කරන සමීකරණය ඇතුලේ රින්ගුවොත් සරල මට්ටමේ ගාණක් එයි. වෙනම ගාණක් දුන්නොත් ලකුණටක් දීලා ටිකක් බරපතල ගාණක් දෙයි. යමු ඊළඟට. ප්‍රශ්නාංක 3 අද දවසේ අන්තිම ප්‍රශ්නය. ප්‍රශ්නාංක 3 කියන්නේ මොකද්ද? මම මේක මහනවා. right අපි වෙනම આવොත් මීට වඩා චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. මේකත් එච්චර අමාරුවක් නෑ නේ මේක. අපි තව ඉස්සරහට හදමු ඈ. ඒ වගේ ගණන් තව ඉස්සරහට හදනවා. තාම අපි මේ පටන් ගත්ත විතරනේ ළමයි. හරිද? ඒ වෙන්නේ වෙනම ලකුණු 8ක ගාණක් විතර වෙනම එන්න පුළුවන් නම් බැංකු සැසඳුම් මොන වගේ එකක්ද දෙන්නේ. සමහරට බැංකු සැසඳුම් උදාහරණයක් කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය දීලා තොරතුරු ටිකකුත් දීලා يعني බැංකු සැසඳුම් ප්‍රකාශය දීලා තව අතිරේක තොරතුරු දීලා අපිට හදන්න කියනවා බැංකුව එවපු බැංකු ප්‍රකාශය. බැංකුව එවපු බැංකු ප්‍රකාශය හදන්න කියනවා. ඒ කියන්නේ උත්තරේ දීලා ප්‍රශ්න නිර්මාණය. ඒ වගේ ඒවා දෙන්න පුළුවන්. හරිද? ටිකක් පොඩ්ඩක් ගැටලු සහගතයන් දාලා එන්න පුළුවන්. අපි ඒවා ඉදිරියේදී සාකච්ඡා කරමු. තාම අපි මේ ආරම්භයක් ගත්ත විතරනේ. මේක අපි තව හැම මාසෙම අපි දිනපතා කරන් යනකොට අපි නිකන් තව ඔයාලගේ දැනුම තව ටිකක් වර්ධනය වෙනකොට අපි ඒවා සංකීර්ණ තත්ත්වයට යනවා. ක්‍රමානුකූලව එකපාරටම දැන් මෙතන මට ඕන නම් දාන්න පුළුවන් ඉතින් ඒ වගේ ගණන්. දැම්මොත් ඉතින් අමාරු වෙයි ගන්න. ඔයාලට එච්චර අමාරු තව ඔයාලා විභාගෙ ලියන තව කොච්චර කල් තියෙනවද? සෑහෙන කාලයක් තියෙනවනේ. ඒ නිසා අපි ක්‍රමානුකූලව අපි ඒක හදන් යමු. මට අද පේපර් ක්ලාස් එකක් කරනවා කියලා මේ එකෙක්ටවත් හදන්න බැරි ගණන් දෙන්න පුළුවන්. ඒ ගණන් දෙන එක නැති. හරිද? එහෙම කඩන්නේ නැහැ එහෙම කරලා. එහෙම අර ළමයාව මානසිකව වටන්න උවමනාවක් නැහැ. හරිද? නැත්තම් මටත් පුළුවන් මේ එන ටිකක් අමාරු ගණන් දුන්නා මමත් පොර වගේ ඔයාලා මාර ගණන්නේ හදන්නේ. එහෙම වැඩක් නැහැ. ළමයාගේ මානසිකත්වයේ ළමයාගේ මනස දියුණු වීමත් එක්ක ගිණුම් කරණය කියන විෂය පරිණත වීමත් එක්ක තමයි ඔයාලගේ ක්‍රමානුකූලව ගණන් නිර්මාණය කරන්න ඕනේ. මේ මගේ තියෙන දැනුම පෙන්නන්න මම මේ පිටන ගණන් හදලා දැන් මම YouTube දානවා මේක කවුරු බලනවද දන්නේ නැහැ. මට ඒක අදාළතාවයක් නැහැ අතට. හරිද? මට ඒක අදාළතාවයක් නැහැ. මගේ සිස්ටම් එක මම යන්නේ. ඒතර මේ මොනවද මේ හදන සරල ගණන්නේ සීනි බෝල ගණන්නේ ඉන්න කලබල නොයි. තව කල් තියෙනවනේ. අපි ක්‍රමානුකූලව යමු. හරිද? එහෙම එකපාරටම යන්න අවස්ථාවක් නැහැ. පියවරෙන් පියවර අපි ලස්සනට යමු. හරිද? අද මම ඔයාලට මේ වෙන අමාරු පත ගණන් දීලා මේ يعني සංකල්ප හිර කරලා ඒ වගේ දේවල් දුන්නොත් ටිකක් අමාරු වෙන්න. දැන් මම ගිය සතියේ පොඩි එකක් දුන්නා. ඒ වගේ එහෙම පොඩි තැන් වලින් අපි හුරු කරගෙන යනවා. ඒ ක්‍රමයට ඒ සිස්ටම් එකට ඒ thinking pattern එකට අපි එකපාරට ගන්න බෑ. චුට්ට ගන්න ඕනේ. හරිද? එකපාරටම ඩොංගාලා දැම්මොත් එහෙම ඔයාලට හරි අමාරුයි. දරා ගන්න බැරි වෙනවා. මානසික කඩාවැටීමක් වෙනවා. එහෙම ළමයින්ව මානසිකව කඩාවට්ටන්න උවමනාවක් නැහැ මට. හරිද?
එහෙම කළා නම් මම ඒ වගේ පේපර් දුන්නා නම් මේ මාර පේපර්නේ හදන්නේ කියලා එහෙම හිතේ. නමුත් අවශ්‍ය නැහැ ළමයාගේ මනස يعني මේ මනසත් එක්කනේ යන්නේ. වාගේ ඔළුවේ දැනට තියෙන පාඩම් කීයද? තාම මේ බේසික් පාඩම් යන්නේ. තව ඉස්සරහට එකවස් ඉගෙන ගන්න තියෙනවා. එතකොට ක්‍රමානුකූලව ඔයාගේ මේ ඔළුවේ සැකස්ම හැදෙනකොට අපි පේපරෙත් ඒ විදිහට වෙනස් කරගමු. රයිට්? යමු ඉස්සරහට. ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3 ව්‍යාපාරයේ ආංශික තුන ක්‍රමයට ගිණුම් පවත්වාගෙන යන ව්‍යාපාරයක. අන්න එතන පොඩ්ඩක් හරි ආංශික තුන. ආංශික තුන ක්‍රමයට පවත්වාගෙන. ආංශික තුන කියන වචන සමහරට අහන්න නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි උපලෙජර සහිතව ගණිත වාර්තා කරද්දී ආංශික තුන ක්‍රමයට තමයි කරන්නේ. ඒ කියන්නේ උපලෙජරේ අපි ශේෂ ලයිස්තු විතරනේ හදන්නේ. ඒ කියන්නේ උපලෙජරේ අපි දිස්ත්‍රාන් න්‍යාය අනුගමනය කරන්නේ නැහැ නේද? ආංශික තුන කියන්නේ ඒක තමයි. දන්න තියා ලියා ගන්න. ආංශික තුන ලෙජර ක්‍රමය කියන්නේ උපලෙජරේ ණයගැති උපලෙජරයයි ණය හිමි උපලෙජරයයි දිත්තු සටහන් න්‍යායෙන් බැහැරව පවත්වා ගැනීම. අපි කරන්නේ ණයගැතියෝ වැඩි වෙන දේවල් හර කරනවා ණයගැතියෝ අඩු වෙන දේවල් බැර කරන ගිණුමට. ණය හිමියෝ වැඩි වෙන දේවල් ණය හිමි ගිණුමට බැර කරනවා ණය හිමියෝ අඩු වෙන දේවල් හර කරනවා. එච්චරයිනේ කරන්නේ. දිත්තු සටහන් න්‍යායක් කම්ප්ලීට් කරනවද උපලෙජර වල නෑනේ. ඒකට අපි කියනවා ආංශික තුන ක්‍රම කියන්නේ. ආංශික තුන ලෙජර ක්‍රමය කියන්නේ නම් දිත්තු සටහන් න්‍යායක් අනුගමනය නොකර ලෙජරේ පවත්වාගෙන යනවා අපි කියනවා ආංශික තුන කියලා. right එතකොට අපිට දීලා තියෙනවා ණයගැතියෝයි ණය හිමියෝයි ගිණුම් තුනක් දීලා තියෙනවා ආරම්භක දිනට 1 ණයගැතියෝ 4 දෙනෙක් ඉන්නවා අසාමාන්‍ය ශේෂිකුත් ඉන්නවා ගගන කෙනාට ණය හිමියෝ දෙන්නෙක් ඉන්නවා right ණයගැතියන් සම්බන්ධව තොරතුරු දීලා තියෙනවා පාන් ණයගැතියන් සම්බන්ධ තොරතුරු විකුණුම් තියෙනවා මුදල් ලැබීම් තියෙනවා දුම්වට්ටම් තියෙනවා ආපසු එවුම් බෝල් නැහැ තියෙනවා ණය හිමියන් සම්බන්ධවත් තියෙනවා right පසුව කරන ලැබූ විමර්ශනයන්ගෙන් පහසනහන් වැරදි සිදු වී ඇති බව අනාවරණීය වියලු මොනවාද ව්‍යාපාරයේ එකතුන් භාවිතා කර පොදු ලෙජරේ පිටපත් කර ඇත මේ එකතුන් තමයි පිටපත් කරලා තියෙන්නේ අපිට දීලා තියෙන එකතුන් තමයි පොදු ලෙජරේ පිටපත් වෙන්නේ ණය හිමි ලෙජරයට අදාළ ණය හිමියන්ගේ තොරතුරු නිවැරදි ගිණුම් වල ගෙන ඇත. ණය හිමි ලෙජරේ කියන්නේ ණය හිමි උපලෙජරයේ තොරතුරු නිවැරදිව වාර්තා කරලා තියෙනවලු. ණය හිමි පාලන ගිණුම තුල පමණක් වැරදි ඇති බැව් හඳුනා ගන්නලාද. ඒ කියන්නේ ණය හිමි පාලන ගිණුම විතරයි වැරදි තියෙන්නේ. ශේෂලයිස්තුව හරි. ණය හිමියන්ගේ පුද්ගල ගිණුම් හරි. දැනට පිළිල කර තිබූ ණය හිමි පාලන ගිණුමේ ශේෂය පහත වර්ධ ණය හිමියන්ගේ දීලා තියෙනවා ණය හිමි පාලන ගිණුමේ ශේෂය දීලා තියෙනවා 10 ලක්ෂයයි ණය හිමියන්ගේ ශේෂය කොහොමද ලක්ෂයනේ තිබුණේ හරි ලක්ෂයයි මුදල් කියලා 3,70,000ක් කර වෙලා තියෙනවා හරිද අය අඩුපාඩු තියෙනවා ලද වට්ටම් 8,000යි ආපසු යවුම් කියලා 4,000යි ගැනුම් කියලා බැරලා තියෙනවා අය කියලා පමාපොලි 10,000ක් තියෙනවා right අංග 3 කියනවා තරු ව්‍යාපාරයේ එකම ගනුදෙනු තරු ව්‍යාපාරයේ තරු කියලා කෙනෙක් ඉන්නවද තරු කියලා කෙනෙක් ඉන්නවා ණය හිමි ණය හිමියේද ණයගැතියෙක් තරු කියලා ඉන්නවා තරු කියන ණයගැතියාගේ මොකද වෙලා තියෙන්නේ තරු ව්‍යාපාරයේ එකම ගනුදෙනු කරුවා වන බැවින් ඔහුගේ එකිනෙක ශේෂයන් හිලව් කිරීමට තීරණය කරන ලදී ඒ පිළිබඳ සටහනක් පාලනය කිරීමේ තබා නැත තරු කියලා දැන් දෙකක ඉන්නවා තරු ණයගැතියෙකුත් වෙනවා ණය හිමි තරු ණය හිමි ආරම්භක ශේෂ වල නැතුණාට අර ගැනුම් වල ණය හිමියන් සම්බන්ධව තරු කියලා කෙනෙක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා එයා ණයගැතියෙකුත් වෙනවා ණය හිමියෙකුත් වෙනවා අන්තර ශේෂ හිලව් කරනවා ණයගැති ශේෂ ණය හිමි ශේෂ හිලව් කරන්න පුළුවන් එකම පුද්ගලයාගේ එහෙම හිලව් කරාට පාලන කිරීමේ දාලා නැහැලු right දුන්වට්ටම් 2000ක් ලෙස සුදුගේ ගිණුමට පිටපත් කර ඇත දුන්වට්ටම් 2000ක් ලෙස සුදුගේ ගිණුමට පිටපත් කරලා තියෙනවා සුදුගේ ගිණුම වැරදි කරද්දක් වෙලා තියෙනවා බොල් නෑ 2000ක් ලෙස හිරුගේ ගිණුමට වාර්තා කර ඇත බලමු මේවා අත්පිට ගැනුම් 20000ක් ගිණුම්ගත කර නොමැත අපිට ගිණුම් ප්‍රශ්නයක් නෑ අපිට ගැනුම් අපිට ගැටලුවක් වෙන්නේ නෑ අපේ නිල්ලන්නේ මොකද්ද ව්‍යාපාරයේ පිළිල කළ ණයගැති පාලන ගිණුම ව්‍යාපාරයේ පිළිල කළ ණයගැති පාලන ගිණුම නිවැරදි ණයගැති පාලන ගිණුම ඒ කියන්නේ සංශෝධනය කරපු ණයගැති පාලන ගිණුම ණයගැති ශේෂ සතුන් ප්‍රකාශය මගින් පවතින ණයගැති ලෙජරේ ශේෂය නිවැරදි ණය හිමි පාලන ගිණුම අපි එනවා මේ ටික රූල් කරමුටක් ගාලා ණයගැති පාලන ගිණුම ණයගැති
පාලන ගිණුම. ඊට පස්සේ සංශෝධිත ණයගැති පාලන ගිණුම. සංශෝධිත ණයගැති පාලන ගිණුම. ඇයි නිවැරදි ණයගැති පාලන ගිණුම ඉල්ලනවනේ ඒක සංශෝධනය කරන්න තියෙන්නේ. ඒතර මේක සමහර ළමයිගේ අර්ථකථනය වෙනස් වෙන්න පුළුවන්. සංශෝධිත ණයගැති පාලන ගිණුම නතුව හරිම ණයගැති පාලන ගිණුම හදන්න කියනවා. එහෙම හැදුවත් ඉතින් ලකුණු හම්බ වෙයි. මොකද හේතුව නිවැරදි ණයගැති පාලන සංශෝධනය කියන වචනේ කිව්වේ නෑනේ වාට. ඒතර කෙනෙක්ට ඕන නම් මේ තියෙන්නේ වැරදි ණයගැති පාලන ගිණුම. ඒ වගේම ඒ වැරදි නැතුව හරියට හදන ණයගැති පාලන ගිණුම හදන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ට සාමාන්‍ය තිබිච්ච ණයගැති පාලන ගිණුම හදලා ඒකේ අවසාන ශේෂය ගන්නවා සංශෝධිත ශේෂයට වැරදි ටික හරි ගස්සලා අවසාන ශේෂය ගන්නවා. ඒකත් හරි. ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ සංශෝධිත කියන වචනේ දීලා නැති නිසා නිවැරදි ණයගැති පාලන ගිණුමේ ශේෂයේ ක්‍රම දෙකම හදන්න පුළුවන්. හරි. ණයගැති ශේෂ සැසඳුම් ප්‍රකාශයක්. දැනට පවතින ණයගැති ලෙජරේ ශේෂය. දැනට පවතින ශේෂය හොයන්නලු. ණයගැති ශේෂ සැසඳුම් ප්‍රකාශයක්. ණයගැති ශේෂ සැසඳුම් ප්‍රකාශයක් ගහලා ණයගැති ශේෂ සැසඳුම් ප්‍රකාශය. එහෙනම් මෙතන උඩට ගන්නවා දෝෂ සහිත ණයගැති ශේෂ ලයිස්තුවේ එකතුව. එකතු කිරීම අඩු කිරීම කරලා යටින් වෙනවා නිවැරදි ශේෂ ලයිස්තුවේ එකතුව. නිවැරදි ශේෂ ලයිස්තුවේ එකතුව. right. ඊට පස්සේ සංශෝධිත ණය හිමි පාලන ගිණුම ඕනේ. සංශෝධිත ණය හිමි පාලන ගිණුම. right. එහෙනම් අපි තොරතුරු දාමු. තොරතුරු දානකොට සංශෝධිත ණය හිමි පාලන ගිණුමට ගන්න දැනට දින ණය හිමි පාලන ගිණුමේ ශේෂය. දැනට දින ණය හිමි පාලන ගිණුමේ ශේෂය කීයක් තියෙනවද? 1,88,000ක් තියෙනවා. 1,88,000. ණයගැති පාලන ගිණුම සම්බන්ධව මුකුත් තොරතුරු දීලා නැහැ. ණයගැති පාලන ගිණුමේ එහෙනම් ශේෂය කීයක් තියෙනවද? එකතුන්නේ වාර්තා කරන්න එන එකතුන් ටික වාර්තා කරන්නක් ගාලා. ණයගැති පාලන ගිණුමේ ශේෂය කීයක් තියෙනවද? 1,01,000යි. එහෙනම් ශේෂය තියෙනවා 1,01,000යි. 1,01,000ක් තියෙනවා ණයගැති පාලන ගිණුමේ ශේෂය. ඒ ශේෂය හරි නේද? නිකන් ශේෂය චෙක් කරලා බලන්න දැන්. එකතුන් ටික තමයි වාර්තා වෙන්නේ. ඒකතුන් වාර්තා කරලාදී එකතුන් ටිකක් චෙක් කරලා බලන්න හරිය. සමහරට වැරදි. ඒ දාලා තියෙන එකතුන් තමයි. වැරද්ද තිබ්බොත් අපි වැරද්ද සංශෝධනය කරන්න ඕනේ. 60යි 23යි 18යි 8ක් ඍණ. ඔය මම කිව්වේ. හරිද? හර දැම්මා 1,01,000 දැම්මා. හරිද? මම 1000 වලින් හදන්නද? 1000 වලින් හදන්නම් ඈ. ඒක ලේසිනේ. 188යි මම මෙතන 101 දානවා. මම ගාන රුපියල් 1000 වලින් හදන්නේ. ගාන රුපියල් 1000 වලින් 101යි. බලන්න ණයගැති ශේෂ ණයගැතියන්ගේ ආරම්භක ශේෂය 101 දෙන්න ඕනේ. ණයගැතියන්ගේ ශේෂය ආරම්භක වෙන්න ඕනේ 101ද? ආයා දාලා දෙන 101 ඈ. එයා අපිට ගානේ කිව්වා සියලුම දේවල් එකතුන් තමයි වාර්තා කරන්න කියලා. එකතුව 1,100ක දාන්න නැති. නමුත් ඒ එකතුවේ වැරද්දක් තියෙනව නේද? 60යි 23යි 18යි ඍණ 8යි. එහෙනම් ශේෂය එන්න ඕනේ පාලන ගිණුම කීයද? 93000ක් එන්න ඕනේ. නමුත් දාලා තියෙන්නේ කීයද? හරිද? right. ඔව්. අසාමාන්‍ය ශේෂය වෙනම දාන්න ඕනේ. හරි. එතකොට ශේෂය කී දෙන්නේ 93000ම එන්න ඕනේ. නමුත් එයා 101 කියලා අරගෙන තියෙනවා. 101. හරිද? 101. එකතුව 101ක් ගත්තාම දැන් මෙතන එයා ශේෂය එකතුන් වාර්තා කරන්න කියලා කියන්නේ. එයා වාර්තා කරන්නේ ශේෂය එයා අපිට ගානේ මේ මුල්ම ගැලපිල්ල නෙමෙයි දෙවෙනි ගැලපිල්ල කිව්වේ නෑ දෙවෙනි පාරනේ සෝරි පළවෙනි ගැලපිල්ල පළවෙනි ගැලපිල්ල කියනවා ව්‍යාපාරයේ එකතුන් භාවිතා කර පොදු ලෙජරයට පිටපත් කර ඇත. ඒක එයාගේ වැරද්දක්. එයා එකතුන් තමයි හැමතිස්සෙම වාර්තා කරන්නේ. ඒතකොට ශේෂය 101 කියලා තමයි දාලා තියෙන්නේ. නමුත් ශේෂය 101 දාන්න බෑ. ශේෂය 101ක් නෙමෙයි තියෙන්නේ. ශේෂය 101ක් නෙමෙයි තියෙන්නේ. ශේෂය එන්න ඕනේ කීයද? ශේෂය එන්න ඕනේ හර පැත්තට 101යි බැර පැත්තට තියෙන්න ඕනේ කීයද? 8ක් තියෙනවා. ඒතර අවසාන වශයෙන් 93000ක් තමයි එන්නේ. නමුත් මෙයා ශේෂය දානකොට 101ම හර කරලා
8ක බැරශේෂය මග හැරලා 8ක බැරශේෂය මග හැරියා නම් අපි ඒ ශේෂය සංශෝධනය කරන්න ඕනේ. එහෙනම් සංශෝධිත ණයගති පාලනකින් මේ ශේෂය අපිට දාගන්න වෙනවා ආරම්භක විදියට 8ක්. ඇයි? ඒක වැරද්දක්. ඒ වැරද්ද හදන්න ඕනේ. හරිද? වැරද්ද හදන්න ඕනේ. ඊළඟට ණය හිමි පාලනකින් මේ ශේෂය වැරද්දක් වෙලා තිබුණේ 48යි 52යි ලක්ෂයයි ඒක එහෙම තියෙනවා. හරි. දැන් ණයගතියන් සම්බන්ධ ගණතුරට. ණයගතියන් සම්බන්ධ ගණතුරට ණයගති පාලන හර කරන්නකො. 4,67,000ක් විකුණුම් හර. 4,67,000ක් විකුණුම් හර. ඒ කියන්නේ 467ක් විකුණුම් කියලා හර වෙනවා. ඒ විකුණුම් වල එකතුව හරිද කියලා චෙක් කරන්න. එකතුව හරිද කියලා චෙක් කරන්න. 150යි 230යි 102යි 75යි. එකතුව වැරදි නේද? එකතුව වැරදි. එයා එකතුව තමයි වාර්තා කරලා තියෙන්නේ. 467 තමයි වාර්තා කරලා තියෙන්නේ. නමුත් ඒ එකතුව වැරදි. එකතුව කීයක් වැරදිද? එකතුව කීයක් වැරදිද? මට උදව් කරන්න රටක් ගාලා 150යි 230යි 102යි 75නේ තියෙන්නේ. ඒතර එකතුව එන්න ඕනේ 557ක්. නමුත් 557 එයා දාලා තියෙන්නේ 467ක්. ඒ කියන්නේ කීයක් අඩුද? 467ක් තමයි දාලා තියෙන්නේ. කීයක් අඩුද? 90ක් අඩුයි. 90ක් අඩුයි නම් මෙතන අපි ඒක සංශෝධනය කරනවා. සංශෝධනය කරද්දී අපි දාන්න ඕනේ විකුණුම් කියලා 90ක්. විකුණුම් කියලා 90ක් දාන්න ඕනේ. විකුණුම් කියලා 90ක් දාන්න ඕනේ. විකුණුම් කියලා 90ක්. ඊළඟට මුදල් ලැබීම් වල එකතුව 400 මුදල් ලැබීම් වලත් එකතු වෙන්නේ 467ක් දාලා. එහෙනම් මුදල් ලැබීම් බැර කරනවා මුදල් කියලා 467ක්. බලන්න මුදල් ලැබීම් වල එකතුව හරිද කියලා? 130 132යි 160යි 135යි 50යි. 477ක් එන්න ඕනේ. 477ක් වෙන්න ඕනේ. ඒක 467යි තියෙන්නේ. ඒතර 10ක් අඩුයි බැරපැත්ත. බැරපැත්ත 10ක් අඩු නම් අපි ඒක බැර කරන්න ඕනේ. බැර කරන්න මුදල් පාලන 10යි. මුදල් පාලන එක 10ක් බැර කරනවා සංශෝධිත වීමට. ඊළඟ දුන් වට්ටම් 7000 මෙතනට බැර වෙනවා. 7 දුන් වට්ටම් 7. බලන්න දුන් වට්ටම් 7 හරිද කියලා? ඒක හරි නේ. දුන් වට්ටම් 7 හරි. එහෙනම් ඒකේ වැරද්දක් වෙලා නැහැ. ආපසු යමු 6යි එතන තියෙන්නේ 20000 තමයි ආපසු යමු දාලා දින. ආපසු යමු කියලා බැර කරන්නේ 20000ක්. නමුත් ඒ 20000 වැරදි. ඇයි? 11000 තමයි එන්නේ. 11ක් එන්න ඕනේ. එතකොට 9ක් වැඩිපුර දාලා 9ක් වැඩිපුර බැර කරලා. එහෙනම් 9 හර කරන්න ඕනේ. හර කරන්න ආපසු එවුම් කියලා 9යි. ඇයි මෙතනට වැඩිපුර බැර කරන්නේ? ඒක සංශෝධනය කරද්දී හර කරන්න ඕනේ 9යි. right. බෝල් නැහැ 6000. බෝල් නැහැ බැර කරනවා 6000ක්. බෝල් නැහැ 6යි. ඒක වැරද්දක් වෙලා නැහැ එකතුවේ. එකතුවේ වැරද්ද නැත්තේ එකතුව හරි. ඊට පස්සේ ණය හිමියන් සම්බන්ධ එකතුන් ටික චෙක් කරලා බලන්න. ණය හිමියන්ගේ 450 එයාගේ පාලනය බැර කරලා තියෙන්නේ. බලන්න අපිට ගැළපිලියංක 3 තොරතුරු ගැළපිලියංක 2 තොරතුරු දෙනවා. එයා ණය හිමි පාලනය බැර කරලා තියෙන්නේ 460. නමුත් එකතුව තියෙන්නේ 450 කියලා. එතනත් වැරද්දක් තියෙනවා. බලන්න එක හරි එකතුව 450 කියලා චෙක් කරලා බලන්න. 60යි 180යි 210යි. ඔව් 450 තමයි හරි එකතුව. නමුත් එයා ණය හිමි පාලනයකට එයා හදපු පාලනයකට දාලා තියෙන කීයද 460 කියලා දාලා තියෙන්නේ. එහෙනම් මෙතන 460ක් බැර වෙලා තියෙනවා. 10ක් වැඩිපුර බැර කරලා. එහෙනම් හර කරන්න ඕනේ. හර කරන්න 10ක් නේද? 10ක් හර කරන්න ගැණුම් කියලා. සංශෝධිත ණය හිමි පාලනයකට හර කරනවා 10ක්. ඊළඟට මුදල් ගෙවීම් 372 372 කියන එකතුව හරිද කියලා බලන්න 50යි 142යි 180යි 370 කියන එකතුව හරි. නමුත් බලන්න ණය හිමි පාලනය මේ කීයද දාලා තියෙන්නේ 370ව දාලා තියෙන්නේ. ඒතර කීයක් අඩුද? එතන අඩුයි 2ක්. එහෙනම් මුදල් කියලා දානවා 2ක්. සංශෝධන ණය හිමි පාලන හර කරනවා 2ක්. ඊළඟට බලන්න ලද වට්ටම් වල තියෙන්නේ 8000. ලද වට්ටම් කීයක් හරලා 8000. ඒක ලද වට්ටම් වල වැරද්දක් නැහැ. ආපසු යමු 3000යි. ආපසු යමු තියෙන කීයද? ආපසු යමු 4000 දාලා 1000ක් හර වැඩි. එහෙනම් අපි සංශෝධනය කරද්දී බැර කරනවා ආපසු යමු කියලා 1000ක්. 1000ක් කියන්නේ 1. 1000ක් කියන්නේ 1. ඊළඟට අය කළ පමාපොලි
මුදල් 327යි නේ. මුදල් 327 මුදල් වල එකතු වැරදි ගත්තා. මුදල් තියෙන්නේ 50යි 140 50යි 142යි 180යි 372 තමයි පුතේ ඉන්නේ. 372 එන්නේ. දාලා තියෙන්නේ 370යි. එතකොට දෙකක් අඩුයි. දෙකක් අඩු නිසා අපි දෙක හර කරා. right. යමු ඉස්සරහට. ආපසු යවු 8000 ඉන්නේ හරි. ආපසු යවමු වල 1000ක් වැඩිපුර දාලා තිබුණා. ඒක අපි වැර කරා. හරි. ඊළඟට තියෙන්නේ පමාපොලි. අයකල පමාපොලි දිනවා 8000ක්. 8000 බැර වෙලා දිනවා පමාපොලි 10000ක් බැර කරලා. ණය හිමියට සල්ලි ගෙවද්දී පරක් වෙනකොට ඔයා පොලියක් අය කරලා. ඒතර 8000ක් අය කරලා අපි 10000ක් පාලනයකට දාලා. දෙකක් වැඩි බැර පැත්ත. එහෙනම් හර කරන දෙකක්. පමාපොලි කියලා දෙකක් හර කරනවා. right. ඊළඟට දැන් බලන්න තරුගේ ශේෂය කහිලව් කරනවලු. පාලන ගිණුම වල දාලා නැහැලු. එහෙනම් තරුගේ ශේෂය කීයක් දෙන්නේ? තරුගේ ණයගැති ශේෂයයි ණය හිමි ශේෂය බලන්න. ණයගැති ශේෂය නම් වෙන්නේ තරුගේ කීයද? තරුගේ ලයින් එක බලන්න ඕනේ. ණය හිමි බලන්න. ණය හිමි ණයගැති බලන්න කොච්චරද හිලව් කරන්න පුළුවන් කියලා. තරුගේ ණයගැති ශේෂය ගත්තොත් එහෙම තරුගේ 18ක් තියෙනවා ශේෂය. ආරම්භක ශේෂය. ඊට පස්සේ තරුට විකුණුපුවා තියෙනවා කීයක්ද? 102ක්. ඒක එකතු වෙන්න ඕනේ. අපි එක ටීගුණුම් ගහන්න ඕනේ නැහැ. කැල් එකේ ගහලා ගන්නටක් ගාලා. තරුගේ ආරම්භක ශේෂය 18යි. ඕන ලියන්නේ නැන්න. තරුගේ ආරම්භක ශේෂය 18යි. 18ට එකතු කරනවා කීයක්ද? 18ට එකතු කරනවා 18ට එකතු වෙනවා 102ක්. ඊට පස්සේ මුදල් ලැබීම් කියන්නේ අඩු වෙනවා. 135ක් අඩු වෙනවා. 135 අඩු වෙනවා. ඊට පස්සේ දුන්වට්ටම් කියන්නේ අඩු වෙනවා. 4ක් අඩු වෙනවා. ඊට පස්සේ බොල් ණය 4ක් කියන්නේ ඒක අඩු වෙනවා 4. ඒ අනුව තරුගේ ශේෂය කීයද අන්තිම? තරුගේ ශේෂය එන්නේ 18ට එකතු වෙනවා 102ක් අඩු වෙනවා 135 නේද ඉන්නේ? ඔය 135ක් අඩු වෙනවා. ඒ වගේම 4ක් අඩු වෙනවා. තව 4ක් අඩු වෙනවා. ඒතර ඍණ 23000ක් නෙන්නේ. ඍණ 23ක් එන්නේ. තරුගේ ශේෂය ඍණ 23ක් එන්නේ. තරුගේ ශේෂය ඍණ 23ක් එන්නේ. බලමු ණය හිමියාගේ ශේෂය මොකද වෙන්නේ කියලා. හිලව් කරන්න බෑ හැමෝත් එහෙම. තරුගේ ශේෂය 60000ක් තියෙනවා ආරම්භ ශේෂය නැන් තරුට 60000 එකතු වෙනවා 50යි 60000 ගැනුම් 60000න් අඩු වෙනවා මුදල් ගෙවීම් 50 ආපසු යවුම් අඩු වෙනවා 2යි. ඒතර තරුගේ බැර ශේෂය එනවා 8000ක්. හිලව් කරන්න ක්‍රමයක් නැහැ. මොකද ණයගැති පාලන ගිණුමේ තියෙන්නේ බැර ශේෂයක්. හිලව් කරන්නේ කොහොමද? අපිට කියන්නේ හිලව් කරනවා කියලා නේද කියන්නේ? අපිට කියන්නේ තරු ව්‍යාපාරයේ එකම ගනුදෙනු කරුවෙකු වන බැවින් ඔහුගේ එකිනෙක ශේෂයන් හිලව් කිරීමට තීරණය කරන ලදී. ඒ පිළිබඳ පාලන ගිණුමේ සටහන් නැත. අපිට ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. හිලව් කරන දැන් මෙයා කියමන හිලව් කරනවා කියලා. එහෙනම් ඉතින් අර සාමාන්‍ය හිලව් කිරීමක් නෙමෙයි අසාමාන්‍ය හිලව් කිරීමක්. ඒ කියන්නේ ශේෂ දෙක එකතු කිරීමක් කරන්නේ. sorry. එතකොට ණයගැති උපලේජරේ 23000ක් වෙන 23ක් වෙනවනේ ඍණ 23ක් කියන්නේ ඇත්තටම අපිට ලැබෙන්නේ නෙමෙයි අපි යාට ගෙවන්න තියෙන ගාණ. අපි යාට ගෙවන්න තියෙන ගාණ ණය හිමි වලට දානවා. ණය හිමි පාලන ණය හිමි උපලේජරේට. අපි යාට ගෙවන්න තියෙන ණයගැති උපලේජරේ තියෙන්නේ යාට ගෙවන්න ඕන කියලා තියෙන 23000ක්. අපි මේ 23 අයින් කරමු. 23 අයින් කරද්දී ණයගැතියගේ තියෙන බැර ශේෂයක් දැන් මෙතන. මේ තියෙන ණයගැතියගේ තියෙන බැර එකක්. ඒක හිලව් කරද්දී මොකද වෙන්නේ? ණයගැති පාලන හර වෙනවා එහෙනම්. ණය හිමි පාලන බැර වෙනයි. අපි හිලව් කරන්නේ ණයගැති ශේෂයක් නෙමෙයි. බැර ශේෂය. ණයගැතියන්ගේ බැර ශේෂයක් හිලව් කරනවා ණය හිමියන්ට. ඒතර ඒක වෙන්නේ මොකද්ද? අර අපි කරන සාමාන්‍ය හර ශේෂ සහ බැර ශේෂ හිලව් කිරීමක් නෙමෙයි. ඒතර ණයගැතියාගේ සාමාන්‍යයෙන් තියෙන්නේ හර ශේෂනේ.
නමුත් මෙතන තියෙන්නේ බැර ශේෂය. ඒතර බැර ශේෂය මාරු කරනවා ණය හිමි පොළ ඉදිරියට. ඒතර මොකද වෙන්නේ? මේ 23 මොකද කරන්නේ? 23 හර කරනවා ණයගති පාලන සංසෝධන ණයගති පාලන හර කරනවා ණය හිමි පාලන කියලා. මේක අනිත් පැත්ත තමයි සාමාන්‍ය වෙන්නේ. සාමාන්‍ය වෙන්නේ මේක අනිත් පැත්ත. ණයගතිය අඩු වෙනවා, ණය හිමි අඩු වෙනවා. ණයගති පාලන බැර, ණය හිමි පාලන හර. දැන් මේක වෙන්නේ සාමාන්‍ය ශේෂ හිලව් කිරීමක් නෙමෙයි. අසාමාන්‍ය ශේෂ හිලව් කිරීමක්. ණය ගැතියගේ තියෙන්නේ බැර ශේෂයක් 23. දැන් ණය ගැතියගේ බැර ශේෂ හිලව් කරද්දී ණය ගැති පාලන හර කරා 23ක්. ණය හිමි පාලන. ඒතර අපි යාට ගණන් දෙන ගාන තව වැඩි වෙනවා. එහෙනම් ණය හිමි පාලන බැර කරනවා ණය ගැති පාලන කියලා 23. ඒක අසාමාන්‍ය ශේෂ හිලව් කිරීම. සාමාන්‍ය ශේෂ හිලව් කිරීම නෙමෙයි අසාමාන්‍ය ශේෂ හිලව් කිරීම. සාමාන්‍ය ශේෂ හිලව් කරොත් ණය ගැතිභාවය අඩු වෙන නිසා ණය ගැති පාලන බැර, ණය හිමි භාවය අඩු වෙන නිසා ණය හිමි පාලන හර. ඒක සාමාන්‍ය ශේෂ හිලව් කිරීම. ණය ගැති ණය හිමි ශේෂ. දැන් මෙතෙන්දී වෙලා තියෙන්නේ ණය ගැතියගේ තියෙන්නේ සාමාන්‍ය හර ශේෂයක් නෙමෙයි. ණය ගැතියගේ සාමාන්‍ය නෙමෙයි අසාමාන්‍ය ශේෂයක් තියෙන්නේ බැර. ඒක හිලව් කරද්දී බැර ශේෂ හිලව් කරද්දී ණය ගැති පාලන හර ණය හිමි භාවය තව වැඩි වෙනවා. එහෙනම් ණය හිමි පාලන බැර. පැහැදිලිද? අසාමාන්‍ය එක. යමු ඉදිරියට. ඊළඟට තව කියනවා යා අංක 4 දී කියනවා දුන් වට්ටම් 2000ක් ලෙස සඳු ගිණුමට වාපිටපත් කරලා තියෙනවා. සඳුගේ ගිණුමේ වැරද්දක් කරලා තියෙනවා. සඳුට දුන් වට්ටම් කිව්ව තියෙන්නේ. සඳුගේ දුන් වට්ටම් බලන්න කීයද කියලා? දුන් වට්ටම් 2000ක් දී සඳු. ප්‍රශ්නයක් නැහැ නේ. සඳුගේ දුන් වට්ටම් 2000 නේද? වාර්තා කර නැත කියලාද කියන්නේ? වාර්තා කර නැත වෙන්න ඕනේ. දුන් වට්ටම් 2000 සඳු ලෙස දුන් වට්ටම් 2000ක් ලෙස සඳුගේ ගිණුමට පිටපත් කර නැත. ඇත නෙමෙයි පුතේ නැත වෙන්න ඕනේ. නැත. ඒක ඇත කියලා තියෙන ටියුට් එක. ඒක නැත වෙන්න ඕනේ. මම ඒක YouTube එකේ දාද්දී කොට හදලා දාන්නම් මේ ලින්ක් එක දානකොට. නැත වෙන්න ඕනේ. දුන් වට්ටම් 2000ක් ලෙස සඳුගේ ගිණුමට පිටපත් කර ඇත කිව්වොත් ප්‍රශ්නයක් නැහැ ඒතර. නැත වෙන්න ඕනේ. නැත නැත කිව්වොත් මොකද වෙන්නේ? ෂේ වැඩි. ෂේෂලයිස් ෂේෂ වැඩියයි. පිටපත් කළා නෑනේ දුන් වට්ටම්. එතන වැඩි මෙතන. වැඩි නම් මොකද අඩු කරන්න. දුන් වට්ටම් කියලා සැසඳුම් ප්‍රකාශය අඩු කරනවා 2යි. අද පේපරේ ටිකක් අඩුපාඩු තිබුණා නේ. හරි මම ඒක අතන මගේ කම්පියුටර් එකේ තිබිච්ච ප්‍රශ්නෙත් එක්ක මට මේක බලන්න නැතුවම දැම්මා වලට. ඊළඟට බොල් නෑ 2000ක් ලෙස හිරුගේ ගිණුමේ වාර්තා කරද. බොල් නෑ බලන්න කීයද තියෙන්නේ? හිරුගේ බොල් නෑ. හිරුගේ ලොවේදී නෑ. හිරුගේ බොල් නෑ තියෙන්නේ 2000 තමයි පුතේ. 2000 තමයි වාර්තාවේ බොල් නෑ වාර්තාවේ නැත වෙන්න ඕනේ. හිරුගේ බොල් නෑ 2000 වාර්තාවේ නැත වෙන්න ඕනේ. ඒකත් නැත. ඇතකින් නෙමෙයි නැත වෙන්න ඕනේ. බොල් නෑ 2000ක් ලෙස හිරුගේ ගිණුමේ වාර්තා කර නැත. බොල් නෑ වාර්තා කරනකොට බොල් නෑ කියන්නේ ණයගති භාවය අඩු වෙන එක. අඩු කරලා නෑ කියන්නේ ණයගති ශේෂය වැඩි. වැඩි නම් මොකද අඩු කරන්න බොල් නෑ කියලා. බොල් නෑ කියලා අඩු කරනවා කීයද? ඒකත් 2000ක්. 2යි. මෙහි අත්පිට ගැනුම් 20000ක් ගිණුම් ගත කර නොමැත. අත්පිට ගැනුම් 20000ක් ගිණුම් ගත කර නොමැත. අත්පිට ගැනුම් ගිණුම් ගත කරන්නේ කියලා අපිට ප්‍රශ්න නැහැ. ඒක ඇතරම ගිණුම් කර ඇත වෙන්න ඕනේ. නමුත් දැන් ඒක ගැටලුවක් නැහැ නේද? 20000 ඉතින් අත්පිට ගැනුම් කොහොමද අපි වාර්තා කරන්නේ නැහැ ණය හිමි පාලන වලට. අත්පිට ගැනුම් කොහොමද අපි ණය හිමි වල වාර්තා කිරීමක් සිදු කරන්නේ නැහැ. ඒක ඒතර 6 වෙනි එක අපි එහෙම තියන්නේ ගැටලුවක් නැහැ. ඒක අදාළ එකක් නෙමෙයි මෙතන. අත්පිට ගැනුම් ණය හිමියන්ට සම්බන්ධ වෙන්නේ නැහැ. right ඒක වාර්තා කරා කියලා මම කිව්වේ. right දැන් දරුවෝ අර ණයගති පාලන කිරීමක් අපිට දුන්නා නේද? ණය හිමි පාලන කිරීමක්. ඒකේ එකතුන් චෙක් කරලා බලන්න එකතුන් හරියද කියලා. ණය හිමි පාලන කිරීමේ දීලා දින ණය හිමි පාලන කිරීමේ එකතුන් හරියද කියලා චෙක් කරලා බලන්න ඕනේ. දීලා දින ණය හිමි පාලන කිරීමේ එකතුන් ඒ කියන්නේ එයා හදපු ගිණුමේ ශේෂය ඒ විදිහට එනවද කියලා පොඩ්ඩක් බලන්න. එයා පේපරේ දීලා දින 100යි 460යි 10යි. ඒ ටික එකතුව 570යි. හරි. එකතුව හරි බැර පැත්තේ. 370ක් අඩු වෙනවා 8ක් අඩු වෙනවා 4ක් අඩු වෙනවා. එතන උත්තරේ කී දෙන්නේ? 188යි. එයා දාලා දෙන ඉලක්කම් අනුව එකතු කිරීමේ අඩු කිරීමේ දෝෂ නැහැ. ඒවා හරි. එහෙනම් අපිට මෙච්චර තමයි තියෙන්නේ. හරි. අපි එහෙනම් දැන් තුලණය කරන්නයි ඕනේ. තුලණය කරමු. එහෙනම් ණයගති පාලන කිරීමේ තිබුණු ශේෂය කීයද? ණයගති පාලන කිරීමේ එන ශේෂය කීයද? ණයගති පාලන කිරීමේ එන ශේෂය 101යි 467යි
මෙතන එනවා 568යි 568යි ශේෂය කීයක් ඇවිල්ලා තියෙනවද? 68ක් ඇවිල්ලා තියෙනවා ශේෂය 68ක්. ශේෂය 68ක් ඇවිල්ලා තියෙනවා ශේෂය පාගීගේ 68යි. කියන්නේ පැවති ශේෂය 68යි. පැවති ශේෂය පාලන ගිණීමේ ශේෂය 68ක් පැවති ශේෂ විදිහට එනවා. ඒක තමයි අපි දාගන්නේ සංසෝත ණයගති පාලන ගිණීමේ ආරම්භක ශේෂය 68යි. මේ සංසෝත ණයගති පාලන ගිණීම තුලණය කරද්දී ආරම්භක ශේෂය බැර 8ක් තිබුණනේ ගගනට. ගගනගේ බලන්න තවදුරටත් බැර ශේෂයක් දෙන්න කියලා චෙක් කරලා බලන්න. ගගනගේ තවදුරටත් බැර ශේෂයක් දෙන්න කියලා පොඩ්ඩක් චෙක් කරන්න. බැර ශේෂය දැන් ආයි තරුවගේ බැර ශේෂය අපි හිලව් කරා. තරුවට බැර ශේෂයක් නැහැ එතකොට. තරුවට බැර ශේෂයක් නැහැ. ඒක හිලව් කරානේ. ඒතර ගගනගේ තිබුණා. ගගනගේ බැර ශේෂයක් මොනවද කියලා පොඩ්ඩක් චෙක් කරන්න. ගගනගේ 8 ඍණ තිබුණා 75ක් වික්ක 50ක් ලැබුණා. දැන් ගගනට තර ශේෂයක් එන. ඒතර ගගනගේ ආරම්භක දිනන තිබිච්ච බැර ශේෂය අවසාන දිනන නැහැ. අවසාන දිනන නැහැ. ඒතර ඒක චෙක් කරන්න ඕනේ. ඒක අවසාන දිනට බැර ශේෂයක් තියෙන එකක් આવොත් මේ ගිණුමේ පාගියේ දාගන්නේ අසාමාන්‍ය ශේෂය. අසාමාන්‍ය ශේෂය කාලච්ඡේදයේ අන්තිම දවසට අසාමාන්‍ය ශේෂයක් එනවා නම් ඒ අසාමාන්‍ය ශේෂ ටික අරගෙන ඒක ගිණුමේ දාගන්නේ පාගියේ. දැන් ආරම්භක දවසට අසාමාන්‍ය ශේෂයක් අටක් තිබුණාට ගගනගේ නෙමෙයි. ඔව් ගගනනේ ආරම්භක ශේෂය අටක් තිබුණාට ආරම්භක දිනට නමුත් අවසන් වෙද්දී ගගනගේ බැර ශේෂ නෙමෙයි තියෙන හර ශේෂයක්. ඒක ගැටලුවක් නෑ එතකොට. මේ අට ආයි පාගී කරන් යන උමනාවක් නෑ. වෙන කෙනෙක්ගෙත් නෑ. එහෙනම් අපි සාමාන්‍ය ගිණුම් තුනනේ කරමු. බැරි වෙලාවකත් අපිට අවසාන දිනට කාලච්ඡේදයේ අවසාන දිනට බැර ශේෂයක් කාගේ හරි තිබ්බොත් ඒ දෙන බැර ශේෂය අපි දාගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි ගිණුම් තුනනේ කරන්නේ. මතක තියාගන්න. බැර ශේෂයක් තිබ්බොත් ඒක දාගන්න. දැන් අපි ඉදිරියේදී හානි කරන වෙන් කිරීම එහෙම කරද්දී බැර ශේෂ අයින් කරලා තමයි හානි කරන වෙන් කිරීම කරන්නේ. හානි කරන වෙන් කිරීම කරන්නේ හර ශේෂ මත. ඒවා අපි ඉදිරියට කතා කරමු. 190යි මෙතන 190යි 190යි මෙතන 18ක් අඩු වුණාම 172යි 172ක් එනවා ශේෂය ඊගේ 170. අපි දන්නවා මේ 172 සංසෝත ණයගති පාලන කිරීමේ අවසන් ශේෂය තමයි ශේෂ සතුම් ප්‍රකාශයේ අන්තිම ශේෂය. කියන්නේ නිවර්ති ශේෂ රැස්ත එකතුව කියන්නේ ඒක තමයි. එහෙනම් 172 තමයි මෙතන දෙන්න ඕනේ. එහෙනම් අඩු කිරීම හතරක් තියෙනවා. එහෙනම් උඩට යද්දි මොකද එකතු වෙනවා 176යි. එකතු කිරීම මුකුත් නැහැ කියන්නේ උඩ ශේෂය කීයද එනවා? පැවති ශේෂය කීයද? දෝෂ සහිත ශේෂ රැස්ත එකතුව පැවති ශේෂ රැස්ත එකතුව 176යි. 176යි. සංසෝත ණයහිමි පාලන කිරීමේ අවසාන ශේෂය ගන්න පුළුවන්. සංසෝත ණයහිමි පාලන කිරීමේ අවසාන ශේෂය 212ක් ආවා. එකතුව 212යි 212න් 14ක් අඩු කරාම සංසෝත ණයහිමි පාලන කිරීමේ ශේෂය 198ක් පාගේ ඊගේ 198ක් එනවා. 198යි. ඔය කියන ආකාරයට අපි ඔය ටික හදන්න ඕනේ. ඔය කියන ආකාරයට අපි ඔය ටික හදන්න ඕනේ. මගෙන් අහන්න දැන් මොන හරි ගැටලු තියෙනවා නම් අපේ පැය දෙක කාලය අවසానයි. පැය දෙකේ කාලය අවසానයි. හරි. එහෙනම් අපි නැවත ලබන සතියේ හම්බ වෙන තුරු මම ලබන සතියේ පේපරේ මම සාමාන්‍යයෙන් පේපරේ ඉරිදට තමයි දාන්න ඉන්නේ. ඉරිදා. හරිද මට ඊයේ දවසේ දාගන්න බැරි වුණේ අද උදේ නම් දැන් මොකද මේ කම්පියුටර් ප්‍රශ්නෙත් එක්ක සාමාන්‍යයෙන් ඔයාලගේ පේපරේ ඉරිදා දවල් වගේ වෙනකොට මම පේපරේ ඔයාලගේ ගෲප් එකට දානවා. ඒකට හේතුව තියෙන්නේ මොකද දන්නවද? දැම්ම ඔයාලට දැම්මොත් පේපරේ ඔයා පේපරේ දැන් හදනවා. මොකද වෙන්නේ එතකොට පේපරේ හදද්දී ආපු ප්‍රශ්න ටික ඔයාලට අමතකයි පේපරේ සාකච්ඡා කරද්දී. ඒකයි මම පොඩ්ඩක් ඉරිදා හවස් වරු වෙන්න දාන්නේ. ඒතර ඉරිදා රෑ හරි නැත්නම් සඳ හරිනේ හදන්නේ. ඒතකොට අද වෙද්දී ඔයාලට ඒ ප්‍රශ්න පත්‍රයේ හදද්දී ආපු ගැටලු ටික ඔයාලට මතකයි. ඒතර මම සාකච්ඡා කරද්දී ඔයාලට ඒක අවධානය යොමු වෙනවා. නැත්නම් ඔයාට දැන් ලබන සතියේ අඟහරුවාදා පේපරේ හෙට දැම්මොත් ඔයා හිතන්න ඔයා බ්‍රහස්පතින්ද දිහාට හදනවා. එතන මොකද වෙන්නේ? සෑහෙන කාලයක් දවස් ගණනාවක් වැඩි ඔයාට
ඒක හදපු ප්‍රශ්න ටික අමතක වෙනතොර. ඔයා ගාන හදද්දී ආපු ගැටලු මොනවද කියලා ඔයාලට අමතක වෙන්න පුළුවන්. ඒක නිසා මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ ඉරිදා දවසේ ඇතුළත දාන්න. ඒතර ඉරිදා රැයට හරි නැත්නම් සඳ හරි තමයි හදන්නේ. එතකොට ඔයා අනිවාර්යයෙන්ම අද දවසේ එනකොට ඔයාලට ආපු ප්‍රශ්න ටික මතකයි. ඒතර මේ පාඩම කියලා දෙද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි මගේ සරස්ම විදිහට මම යන්නේ. right. නමුත් අද මේ සතියේ ටිකට පොඩ්ඩක් පරක් වුණා. අද තමයි දැන් මේ මොකද හේතුව මගේ කම්පියුටර් පොඩි ප්‍රශ්නයක් නිසා. right. අපි එහෙනම් නැවත ලබන සතියේ හම්බ වෙන තුරු පරිස්සමින් ඉන්න හැමෝටම බුසරණයි අයබෝවන්.